හොඳයි එහෙමනම් අද අපි අපගේ මේ අභිධර්ම දේශනා මාලාවේ 8 වෙනි කොටසයි. ඉතින් අදත් මේ අපි මේ දිගටම සාකච්ඡා කරගෙන ආපු මේ රූප කලාපයේ මේ ඊතුරු කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ වෙලාවට මේ අද දිනේදී මේ අපිට රූප කාණ්ඩය අවසන් කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් පොඩ්ඩක් මේ වෙනකන් සාකච්ඡා කරගෙන ආපු කොටස පොඩ්ඩක් මතක් කරනවා නම් අපි සාකච්ඡා කරා මේ මොනවද රූප 28 කියන්නේ කියලා. ඊට පස්සේ සාකච්ඡා කරා මේ ඒ රූප 28 එකතු වීමෙන් සෑදෙන රූප කලාප මොනවද කියලා. ඉතින් මෙතනදී මේ ගිය සතියේ ඇත්තටම අපි මේ ඔක්කොම සාකච්ඡා කරා මේ රූප නිෂ්පන්න රූප 18 මොනවද, අනිෂ්පන්න රූප 10 මොනවද, ඊට පස්සේ රූප කලාප මොනවද කියලා. ඉතින් මෙතනදී මේ රූප කලාප යටතේත් අපි කතා කරා මේ රූප කලාප ඇති වෙනකොට එක එක හේතුන් නිසා තමයි රූප කලාප ඇති වෙන්නේ. මොනවාද ඒ හේතුන් කියලා මතක් කරනවා නම් කර්මය නිසා රූප ඇති වෙනවා, චිත්තය නිසා රූප ඇති වෙනවා, ඍතුව නිසා රූප ඇති වෙනවා, අවසාන වශයෙන් ආහාරය නිසා රූප ඇති වෙනවා. ඉතින් මේ ඇති වෙන රූප කලාප තුල පරමාර්ථ රූප එක්කෝ 8ක්, එහෙම නැත්නම් 9ක්, එහෙම නැත්නම් 10ක්, එහෙම නැත්නම් 11ක්, 12ක් සහ 13ක් ආදී වශයෙන් රූප කලාප තියෙනවා. ඉතින් මේ එක්වන්නා වූ රූප ගණන් වලට අනුව පොඩ්ඩක් මේ එක එක රූප කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ආයමත් මතක් කරනවා නම් මේ අෂ්ටක කලාප එහෙම නැත්නම් අෂ්ට කලාප ඇත්තටම තියෙන්නේ කලාප එකයි. දැන් මෙතන මේ සඳහන් කරන්නේ මේ අෂ්ට කලාප තියෙන්නේ අෂ්ට කලාප කියන වර්ගයේ විතරයි. ඒ කියන්නේ මෙන්න මේ ඍතුව චිත්තේ නිසා ඇතිවන අෂ්ට කලාපයත්, එතකොට ඍතුව නිසා ඇතිවන අෂ්ට කලාපයත්, ආහාරය නිසා ඇතිවන අෂ්ට කලාපයත් ස්වභාව ලක්ෂණ වශයෙන් ගත්තහම එකම රූප කලාපය තමයි. ඒක නිසා තමයි අෂ්ට කලාප එකක් කියලා ගන්නෙ. ඊට පස්සේ නවක කලාප තියෙනවා 9ක්. සමා වෙන්න නවක කලාප තියෙනවා 3ක්. මොකක්ද මේ නවක කලාප කියලා කියනවනම් මේ ජීවිත නවකය කියන නවක කලාපේ තියෙනවා. ඊට පස්සේ කාය විඤ්ඤාප්තිය කියන නවක කලාපේ තියෙනවා. ඊට පස්සේ ශබ්ද නවකය කියන නවක කලාපේ තියෙනවා. ඊට පස්සේ දසක කලාප එහෙම නැත්නම් පරමාර්ථ රූප 10ක් එකතු වෙලා හැදෙන කලාප 9ක් තියෙනවා. චක්කු දසක, සෝත දසක, ගාන දසක, ඊට පස්සේ ජීවා දසක, කාය දසක, ස්ත්‍රී භාව දසක, පුරුෂ භාව දසක, වස්තු දසක, ඊට පස්සේ වචී විඤ්ඤාප්ති දසකය කියලා මේ දසක කලාප 9ක් තියෙනවා. ඔය ආදී වශයෙන් පින්වත්නි මෙතන මේ දක්වලා තියෙනවා ඒකාදශක කියන්නේ 11ක්. 11ක් හැටියට හැදෙන කලාප වර්ග එකම එකයි තියෙන්නේ. ඒක තමයි ලහුතාදී ඒකාදශකය කියන එක. ඊට පස්සේ ද්වාදශක කලාප එහෙම නැත්නම් 12ක් කියන කලාප වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කාය විඤ්ඤාප්ති ලහුතා ද්වාදශකය. අනිත් එක ශබ්ද ලහුතා ද්වාදශකය කියන එක. අනිත් එක තේරසක කලාප එහෙම නැත්නම් 13ක් එකතු වෙලා හැදෙන කලාප එකක් තමයි තියෙන්නේ. ඒක තමයි වචී විඤ්ඤාප්ති ශබ්ද ලහුතා තේරසක කලාපය. ඉතින් මේ ගැන අපි විශේෂයෙන් ගිය සතියේදී සාකච්ඡා කරා. මේ දිගටම සහභාගී වෙච්ච පින්නතුන්ට මේක හොඳින් තේරෙනවා. ඉතින් දැන් මෙහිදී මේ අපි දැනගන්න ඕන මේ රූප කලාප වල තියෙන පරමාර්ථ රූප ගණනය කිරීමේදී මේ විශේෂයෙන්ම මේ මෙතන දැක්වෙන මේ ආකාශ ධාතුව උපචේ සන්තති ජරතා අනිච්චතා කියනෙවුවා මේ තුලට දාලා ගණනය කිරීමක් කරන්නේ නැහැ. මොකද මේ ආකාශ ධාතුව කියලා කියන්නේ මේ රූපයන් රූප කලාප එකිනෙකා වෙන් කරන භාවය. එහෙම නැත්නම් අපි දන්න මේ අපගේ වචන ව්‍යවහාරයේ පවතිනවා නම් රික්තය කියන තේරුම. ඉතින් ඒක නිසා මේ ආකාශ ධාතුව මේ රූප කලාප තුලට දාලා ගණනය කරන්නේ නැහැ. ඒ වගේම මේ ලක්ෂණ රූප 4 කියලා කියන්නේ රූපයන්ගේම එක්තරා ස්වභාව එහෙම නැත්නම් ලක්ෂණ 4ක්. අපි දන්නවා උපචය සන්තති ජරතා අනිච්චතා කියලා මේවා මේ වෙනකොට සාකච්ඡා කරා. ඒවත් මේ රූප වලට දාලා ගණනය කිරීම කරන්නේ නැහැ. ඒ වගේම මේ දැන් අපි මේවා කතා කරා මේ රූප කලාප හටගන්නා ප්‍රත්‍ය අනුව තමයි මේවා මේ දක්වන්නේ. ඇත්තටම මේ මෙතනදී මේවා තමයි මේ ප්‍රත්‍ය අනුව හටගන්නා රූප වන්නේ, රූප කලාප වන්නේ.
ඒ අතරදිම මේ තවත් තැනකදී මේ විශේෂයෙන් දැනගන්න පින්නත් මේ ආකාශ ධාතුව කියන එක අපි මේ වෙනකොට කතා කරා. දැන් ආකාශ ධාතුව කියන්නේ රික්තයක්. ඇත්තටම මේ කිසිවක්ම නැති තැනක්. ඒක පරමාර්ථ වශයෙන් ගත්තහමත් මේ ඇති වෙන්න දෙයක් නැහැ. මොකද කිසිවක්ම නැතිභාවයේ ඇති වෙන්න දෙයක් නැති නිසා මේ අවකාශය, අජට ආකාශය ආදී වශයෙන් අපි ගිය සතියේදී කතා කරා. ඒක නිසා ඒක මේ ප්‍රත්‍යයෙන් ඇති වෙන දෙයක් නෙවෙයි. ඒ වුණාට සමහර තැන්වලදී මේ බුදුදහමේදී පවා මේ කලාපයන්ගේ පරිච්ඡේද මාත්‍රය ආකාශ ධාතුව වුණත් කලාපයන්ගේ මේ කලාපයන් ඇති වෙන විටම තමයි මේ අතර තියෙන ආකාශ ධාතුව ඇති වෙන්නේ. ඒ කියන අර්ථයෙන් සමහර තැන්වලදී මේ ආකාශ ධාතුව මේ හේතුන් නිසා ඇති වෙන දෙයක් හැටියට සඳහන් වෙනවා. ඒකෙදි මේ ඒ සඳහන් කිරීමේදී දක්වන්නේ මොකක්ද කියන දේ මේ ඊටාම පැහැදිලිව තේරුම් ගන්න. එතන එහෙම නැතුව මේ ධර්මයන්ගේ මේ කිසිම මේ විසංවාදයක් නැහැ. ඒ එතන දක්වන්නේ ඒ ආදී වශයෙන් අදහස් කරන අර්ථයෙන් තමයි. ඉතින් මේ ආකාරයට මේ රූප කලාප ගැන අපි කතා කරා. දැන් මේ පොඩ්ඩක් මේ අපි පහුගිය සතිවලදීත් කතා කරා පින්නත් මේ බුදුදහම කියන දේ මේකේ මේ ඉගැන්නුවටවත් සහ ඉගෙන ගත්තටවත් ඉවරයක් තියෙන ධර්මයක් නෙමේ. මේ ආකාශය වගේ උසයි, ඒ වගේම මේ මහා සාගරය වගේ ගැඹුරුයි. ඉතින් ඇත්තටම මේ අද අපි මුලදී කතා කරාට රූප කලාප මෙතනදී සාකච්ඡා කරලා අවසන් වුණා කිව්වට මේක ඉතින් මේ අතිශයින්ම ගැඹුරුයි. තව බොහෝ කාරණා තියෙනවා ඉගෙන ගන්න. ඉතින් මේ කෙසේ හෝ මේක මේ අවසන් කිරීමට උවමනා නිසා මේ අද දිනේදී මේ කොටස අවසන් කරන්න අදහස් කරත් මේ තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙන නිසා අද දිනේදීත් අපි මේවා ගැන තව පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඉතින් දැන් මේ කලින් සඳහන් කරපු මේ රූප කලාප මේ එක එක හේතුන් නිසා ඇති වෙනවා. ඉතින් මේ රූප කලාප මේ පරම්පරා වශයෙන් තමයි තියෙන්නේ කියලා අපි සාකච්ඡා කරා. ඒ කියන්නේ එක්තරා රූප කලාපයක් ඉපදිලා ඒක මිය ගියාට පස්සේ සහ ඒ රූප කලාපයේ පවතින අතරතුරදී තව අලුත් රූප කලාප ඇති වෙනවා. ඒ වගේම ඒ රූප කලාපයේ මිය ගියාම ඒ රූප කලාපයාගේ ඇවෑමෙන් තවත් අලුත් රූප ඉපදිනවා. ඉතින් මේ එක් හේතුන් නිසා ඇතිවන රූප කොච්චර පරම්පරා වශයෙන් තියෙනවාද කියන දේ ගැන මේ පොඩි සඳහන් කිරීමක් අපි මෙතනදී සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේහි දැක්වෙන මේ මූලාශ්‍රය කියවලා බලන්න පස්සේ මේ වඩාත් දැනගන්න උවමනා නම් ඉතින් අපි දන්නවා මේ රූප ඇති වෙන්න හේතු 4ක් තියෙනවා රූප කලාප. ඒකේ පළවෙනි එකක් ගැන සඳහන් කරනවා මේ කර්මය නිසා ඇති වෙනවා මේ රූප කලාප. එතකොට මේ කර්මාදී ප්‍රත්‍ය 4ෙන්ම හටගන්නා රූප කලාප හැන්නේ ඇත්තා වූ තේජෝ ධාතුව හෙවත් ඍතුව මගින් ස්ථිතියට පැමිණි කලෙහි ඍතුජ අෂ්ටක කලාපයන් උපදවයි. ඉතින් දැන් මෙතනදී මේ අපි සාකච්ඡා කරන්නේ දැන් ඔන්න රූප කලාපයක් පළමුවෙන්ම හටගන්නවා අපි අර කලින් සඳහන් කරපු මෙන්න මේ හේතු 4න් එකකින්. මොකද්ද? කර්මය නිසා රූප කලාපයක් අලුතින්ම ඇති වෙනවා. චිත්තේ නිසා රූප කලාපයක් අලුතින්ම ඇති වෙනවා. ඍතුව නිසා අපි හිතමුකෝ රූප කලාපයක් අලුතින්ම ඇති වුණා කියලා. ඍතුව නිසා රූප කලාපයක් ඇති වෙනවා. ආහාරය නිසා රූප කලාපයක් ඇති වෙනවා. එතකොට මේ පළමුවෙන්ම ඇති වෙන රූප කලාපේ තුල තියෙනවා අපි හොඳටම දන්නවා අර අපි කලින් කතා කරපු පඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ වර්ණ ගන්ධ රස සහ ඕජා කියන මේ පරමාර්ථ රූප 8. එතකොට ඒ ඇති වෙන ඒකේ 8 ඇතුළුව තවත් කුමක් හෝ මේ පරමාර්ථ රූපයක් මේ රූප කලාප ඇතුලේ තියෙනවා. ඉතින් පින්වත්නි ඒ ඇතිවන රූප කලාපයේ තුල තියෙන ඍතුව මගින් ආයමත් ඒ රූප කලාපයේ මිය ගියෑමෙන් පසුව ඒ රූප කලාපයේ තුල තියෙන ඍතුජ රූපය මගින් අලුතෙන් රූප කලාපයක් ඇති වෙනවා. සමාවෙන් පින්නදී එතන පොඩි වැරදීමක් වුණා. ඒ රූප කලාපයේ මිය යෑමෙන් පසුව නෙමෙයි ඒ රූප කලාපයේ තියෙන අතරතුරදී ඒ රූප කලාපයේ තුල තියෙන ඍතුජ රූපය මගින් අලුත් රූපයක් උපද්දවනවා. පොඩි වැරදීමක් සිදු වෙච්ච නිසා මම නැවත කියන්නම්. මුලින්ම රූපයක් හට ගන්නවා කර්මය නිසා හෝ චිත්තේ නිසා හෝ ඍතුව නිසා හෝ ආහාරය නිසා හෝ මුලින්ම රූපයක් ඇති වෙනවා කියලා හිතන්න. එතකොට
ඒ ඇතිවන රූප කලාපය තුල අපි නැවතත් දන්නවා මේ තේජෝ ධාතුව කියන එක පවතිනවා. එතකොට මේ තේජෝ ධාතුවට විශේෂ හැකියාවක් තියෙනවා අලුත් රූප කලාප ඇති කරන්න. දැන් මේ තේජෝ ධාතුව තමයි මෙතන මේ ඍතුජ රූප කලාප කියලා කියන්නේ. එතකොට ඒ තේජෝ ධාතුව මගින් අලුතෙන් රූප කලාපයක් ඇති කරන්නේ මේ රූප කලාපය ස්ථಿತಿ අවස්ථාවට පැමුණි විටයි. ඒ කියන්නේ අපි දන්නවා රූප කලාපයක් උත්පාදක්ෂණය, උත්සිතික්ෂණය, භංගක්ෂණය කියලා තියෙනවා. උත්පාදක්ෂණයේදී රූපේ ඉපදෙනවා, තිතික්ෂණයේදී රූපේ ස්ථාවරව පවතිනවා, භංගක්ෂණයේදී රූපය මිය යනවා. උත්පාදක්ෂණය කුඩාශන 1යි, තිතික්ෂණය කුඩාශන 49යි, භංගක්ෂණය කුඩාශන 1යි. ඉතින් මේ තිතික්ෂණය කියන කුඩාශන 49 තුලදී ඒ රූප කලාපයේ තුල තියෙන මේ ඍතුජ ගුණයෙන් එහෙම නැත්නම් මේ තේජෝ ගුණයෙන් අලුතෙන් රූප කලාප නිපදවීමේ හැකියාවක් ඒ රූප කලාපයට තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ પરම්පරා ගැන මෙතනදී කතා කරන්නේ. දැන් කර්මාදී ප්‍රත්‍ය සතරෙන්ම හටගන්නා රූප කලාප අපි අර කලින් සඳහන් කරපු ඇත්තා වූ තේජෝ ධාතුව මගින් එහෙම නැත්නම් ඍතුව මගින් ඒ ස්ථිතියට පැමිණෙහම මොකද්ද ස්ථිතියට පැමිණෙන්නේ රූපය. ඒ රූපේ ස්ථිතියට පැමිණෙවහම අලුතෙන් ඍතුජ අෂ්ටක කලාපයන් උපදවනවා. මොකද ඍතුවට අලුතෙන් ඉපදවන්න පුළුවන් සුද්ධාෂ්ටක කලාපය සහ මේ කලාප පමණයි. ඉතින් දැන් මේ પરම්පරාව ගැන කතා කරද්දී අපි කතා කරන්නේ සුද්ධාෂ්ටක කලාපය ගැන තමයි. ඒ ගැන තමයි මෙතනදී මේ සඳහන් කරන්නේ. ඉතින් මේ ආකාරයට ඇති කරන પરම්පරාව කොච්චර කාලයක් පවතිනවද කියන එක තමයි මේ කොටසේදී අපි සඳහන් කරන්නේ මෙතන. දැන් අපි බලමු කර්මය නිසා මොකක් හරි රූප කලාපයක් ඇති වුණා කියලා. කර්මය නිසා එහෙම නැත්නම් කර්මජ කලාපයක ඇති තේජෝ ධාතුව ස්ථිතියට පැමිණි කල්හි එක් අෂ්ටක කලාපයක් උපදවනවා. එතකොට මේ කලාපය මගින් ඇති කරන්නේ එක් අෂ්ටක කලාපයක් පමණයි. ඊට පස්සේ ඒ ඇති වෙන අෂ්ට කලාපය එහි තේජෝ ධාතුව ස්ථිතියට පැමිණි කල්හි තවත් අෂ්ටක කලාපයක් උපදවයි. එතකොට මේ දෙවනියට ඉපද වෙන අෂ්ටක කලාපය. මෙසේ එක් කර්මජ කලාපයක් නිසා પરම්පරා වශයෙන් උතුද රූප 4ක් හෝ 5ක් උපදී කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ પરම්පරා වශයෙන් ඇති වෙනවා නම් පළවෙනි රූප කලාපේ කර්මජ කලාපයක්, දෙවෙනියට ඇති වෙන කලාපේ උතුජ කලාපයක්, තෙවනුව 4 වෙනුව හෝ 5 වෙනුව සහ 6 වෙනුව. දැන් මෙතන රූප උතුජ රූප 5ක්නේ 4ක් හෝ 5ක්නේ. ඒ කියන්නේ අවසාන 4 5 ඍතුජ කලාප වෙනවා. ඒ කලාප සියල්ලම උතුජ කලාප බවට පත් වෙනවා. එතකොට પરම්පරා වශයෙන් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඍතුජ රූප 4ක් හෝ 5ක් ඇති වෙන බව සඳහන් වෙනවා. ඒ වගේම චිත්තජ කලාපය නිසා තේජෝ ධාතුව ස්ථිතියට පැමිණි කල්හි එක් අෂ්ටක කලාපයක් උපදවනවා. එහි තේජෝ ධාතුව ස්ථිතියට පැමිණ තවත් අෂ්ටක කලාපයක් උපදවනවා. මේ ආදී වශයෙන් චිත්තේ නිසා ඇතිවෙන උතුජ රූප પરම්පරාව 2ක් හෝ 3ක් බව ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ ආකාරයටම සඳහන් කරනවා නම් ආහාරය නිසා ඇතිවන රූප කලාප પરම්පරා වශයෙන් කලාප 10ක් හෝ 12ක් වන්නේය කියලා සඳහන් වෙනවා ධර්මයේ. ඉතින් මේ දේ අපි හිතනවා මේ වෙනකොට අවබෝධ වෙන්න ඇති කියලා. මේ අවසාන වශයෙන් ඍතුව නිසාම ඇතිවෙන යම්කිසි රූපයක් තියෙනවා නම් මේ ඉතුරුෙන්ම හටගන්නා රූපයන්ගේ ඇති තේජෝ ධාතුව නිසා પરම්පරා වශයෙන් බොහෝ රූප කලාප උපදී. ඒවාෙහි සංඛ්‍යා නියමයක් නැත. ඉතින් මේක මේ අවබෝධ කරගන්න ඉතාම වටින කාරණයක් පින්වත්නි. දැන් මේ කර්මය නිසා, චිත්තේ නිසා හෝ ආහාරය නිසා ඇතිවෙන රූප කලාප પરම්පරාව ඉතාම අඩුයි. ඉතින් දැන් මෙතනදී මේ 4ක් 2ක් 3ක් හෝ 10ක් 12ක් වශයෙන් දැක්කුවට මේක මේ තප්පරයකින් 1000න් පංගුවකටත් වඩා අඩු කාලයක් තුලදී නැති වෙලා භංග වෙලා යනවා. ඉතින් මේ ඍතුව නිසා ඇතිවෙන රූප කලාපයන්ගේ මේ සංඛ්‍යා නියමයක් නැහැ. ඒක ඊටාම දීර්ඝ කාලයක් ඒ ආකාරයටම પરම්පරාවක් වශයෙන් පවතිනවා කියලා
අපි දැනගන්න ඕන. ඉතින් මේක බොහොම මේ තේරෙන දෙයක් අපිට මේ සෝබාදහමේ දැන් අපි කතා කරලා තියෙනවා මේ වෙනකොට සත්ව సంతානයන් පිටත තියෙන සියලුම රූප කලාප උතුජ රූප කලාප කියලා. ඉතින් ඒ වගේම අපි දන්නවා දැන් මේ ගහකොළ සතුන් ගලක් එහෙම නැත්නම් යකඩයක් ඔය ආදී වශයෙන් තිබුණාම ඒක ඊටාම දීර්ඝ කාලයක් තියෙනවා. ඒ තියෙන්නේ ඉතින් ඒකේ මේ රූප කලාපයන්ගේ පරම්පරාව ඊටාම දීර්ඝ කාලයක් මේ කිසිම එහෙම අපිට දැනෙන වෙනසක් නැතුව පවතින නිසා තමයි. ඉතින් ඒක තමයි මේ රූප කලාපයන්ගේ පරම්පරා සංඛ්‍යාව ගැන ධර්මයේ සඳහන් වෙන ආකාරය. ඉතින් මෙහි දැක්වෙන මූලාශ්‍රය කියවනවා නම් ඉතින් මේ ගැන තවත් දැනගන්න පුළුවන්. ඉතින් මේ ඊළඟට අපි මේ පොඩ්ඩක් අදහස් කරා. ඉතින් දැන් අපි මේ වෙනකොට මේ පරමාර්ථ ධර්ම ගැන ගොඩාක් සාකච්ඡා කරත් දැන් අපි තවත් දැනගන්න ඕන. ඉතින් මේක කොහොමද මේ අපි එදිනදා ජීවිතයට ගලපා ගන්නේ? එහෙම නැත්නම් ධර්මය අවබෝධ කරගෙන යද්දී මේක කොහොමද මේ යොදාගන්නේ කියන දේ ගැන මේ පොඩි සඳහන් කිරීමක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහන් කිරීම මේ බුදුදහමේ තියෙන මේ අප්‍රමාණ ධර්මස්කන්ධ අතර මේ ඊටාම කුඩා දෙයක්. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේක භාවනාවක් හැටියට බුදුදහමේදී කොහොමද මේ සඳහන් කිරීම කරලා තියෙන්නේ. ඉතින් මේකත් මේ භාවනා අතර එක් භාවනාවක් පමණයි. ඉතින් මේක මේ ඊටාම විභාග විස්තර සහිතව එක එක තැන්වලදී සඳහන් වෙනවා ධාතු මනසිකාරා ආදී වශයෙන් එහෙම නැත්නම් ස්කන්ධ භාවනා ආදී වශයෙන්. ඊට පස්සේ සමවෙන්න ස්කන්ධ භාවනා ඔය ආදී වශයෙන් සඳහන් වෙන තැන් අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ එතනදී දැක්වෙන එක භාවනාවක් තියෙනවා මේ ධාතු මනසිකාරය කියලා. ඒ ගැන පොඩි සඳහන කිරීමක් කරන්න අපි මෙතැන් ඉඳලා බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි මේ ධාතු මනසිකාරය කියන්නේ බුදුදහමේ තියෙන එක්තරා ආකාරයක භාවනා ක්‍රමයක්. ඉතින් මේක මේ විදර්ශනා භාවනා ක්‍රමයක්. ඉතින් මේ ධාතු මනසිකාරයෙන් ඇත්තටම කරන්නේ මේ පින්නතුන් සමහර විට මේ වෙනකොට නොදන්නා කාරණයක් තියෙන්න පුළුවන්. මේ බුදුදහමේ ඊටාම පැහැදිලිව තියෙනවා මේ නිර්වාණය කරා කොහොමද ගමන් කරන්න කියලා. නිර්වාණය කරා ගමන් කරන්න බුදුදහමේ තියෙන ආකාරය තමයි මේ සප්ත විසුද්ධිය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මුලදීම මේ සීල විසුද්ධියටපත් වෙලා තමන්ගේ සීලය සම්පූර්ණ කරගෙන ඊට පස්සේ චිත්ත විසුද්ධිය කියලා ඊට පස්සේ සමාධියෙන් අගතැන් වෙලා ඊට පස්සේ දිට්ඨි විසුද්ධිය කියලා ඊට පස්සේ ඔය ආදී වශයෙන් කාංකා විසරණ විසුද්ධිය ඔය ආදී වශයෙන් විසුද්ධි 7ක් තියෙනවා. ඒ විසුද්ධි 7 තුලින් තමයි මේ නිර්වාණය කලා මේ ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනදී මේ පොඩ්ඩක් සඳහන් කරනවා නම් පින්වත්නි මේ බුදුදහමේ මේ නිර්වාණය කරා යන පළවෙනි දේ තමයි තමන්ගේ සීලය සම්පූර්ණ කරගන්න ඕන. ඒ සීලය මේ 100%ක්ම සම්පූර්ණ කරන්න ඕන. දැන් කවුරු හරි හිතනවා නම් මම බොරු කිය නිවන් දකින්නවා කියලා කවදාවත් බොරු කිය නිවන් දකින්න බෑ. පොඩ්ඩක් මේ සුරාපානය කරත් නිවන් දකින්න පුළුවන් කියලා තමන් හිතනවා නම් ඒ කරන අතරතුර නිවන් දකින්නත් බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ මේ දේ කරොත් නිවන් දකිනවා මේ දේ කරොත් නිවන් දකින්නේ නැහැ කියලා. ඉතින් ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ දැන් ගිහි අපිට පංචශීලය අනිවාර්යෙන් රැකිය යුතුයි කියලා අනුදැන වදාරලා තියෙන්නේ. ඉතින් අපිට අදාළ ඒ ශික්ෂාව රකින්නේ නැත්නම් ඒ සීලය රකින්නේ නැත්නම් නිර්වාණය කරා යන්න බෑ. ඉතින් ගිහි අපි නම් පංචශීලය එහෙම නැත්නම් අෂ්ටාංගික සීලය දස සීලය ඊට පස්සේ සාමණේරයන් වහන්සේලා නම් සාමණේර සීලය භික්ෂු භික්ෂුණීන් නම් ඒ ආදි වශයෙන් උන්වහන්සේලාට අදාළ සීලය 100%ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඒ සීලය සම්පූර්ණ කරලා තිබුණට පස්සේ ඒ පුද්ගලයා සීල විසුද්ධියටපත් වෙනවා. කිසිමම ආකාරයක හානියක් වෙලා තියෙන්න බෑ. ඒ යම් කිසි දාක ඉඳලා ඒ සීලය රකින්නවා කියලා පටන් ගත්තා නම් එදා පටන් සීලය රැකිලා තියෙන්න ඕන. ඒ සීලය රැකිලා තිබිලා ඔහු කවදා හරි
භාවනාවක් කරන්න ඉඳගත්තොත් භාවනා කරන්න පටන් ගත්තොත් ඔහුගේ සමාධිය ඊටාම ඉක්මනින් වැඩි දියුණු වෙනවා. ඊටාම ඉක්මනින් ඔහු සමාධියටපත් වෙනවා. ඒකට තමයි චිත්තවිසුද්ධිය කියලා කියන්නේ. ඒ චිත්තවිසුද්ධියෙන් සමාධියටපත් වුණාට පස්සේ ඊට පස්සේ ඔහුට කරන්න තියෙන්නේ දිට්ඨි විසුද්ධිය කියන දේ. එතකොට මුලදී සිත තමන්ගේ සිත සමාධියටපත් වෙන්න ඕන. සීලේ නැතුව සිත සමාධියටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සීල විසුද්ධිය නැතුව චිත්ත විසුද්ධියට එන්නේ නැහැ. චිත්ත විසුද්ධියට පැමුණුණාට පස්සේ ඒ කියන්නේ සිත සමාධි වුණාට පස්සේ ඊට පස්සේ තියෙනවා දිට්ඨි විසුද්ධිය කියලා ඊළඟ පියවර. ඉතින් දැන් මේක මේ සාරාංශ වශයෙන් අපි කියාගෙන යන්නේ බොහොම ඉක්මනින් මේ තැනට එන්න ඕන නිසා. ඉතින් පින්වත්නි මේ දිට්ඨි විසුද්ධිය කියන්නේ මොකක්ද කියනවා නම් මේ දිට්ඨි විසුද්ධිය තුලදී නාම රූප පරිග්‍රහ කරන්න ඕන. ඒ කියන්නේ දැන් අපි මේ වෙනකන් ඉගෙනගෙන ආපු මේ පරමාර්ථ ධර්ම මේ දිට්ඨි විසුද්ධිය කියන අවස්ථාවේදී මේ යෝගාවචරය එක එක දකිනවා. වෙන වෙනම කඩමින් මේ අපි මෙච්චර කල් කතා කරපු මේ ධර්ම මාර්ගය තුල දැන් උදාහරණයක් හැටියට සඳහන් කරනවා නම් අපි අර කලින් කතා කරපු මේ රූප කලාප එකිනෙක දකිනවා. චක්කු දසකේ මේකයි සෝත දසකේ මේකයි ගාන දසකේ මේකයි ඔය ආදී වශයෙන් Tamanගේ විදර්ශනා ඥාණයෙන් දකිනවා. මේ දකින්නේ අර සමාධියෙන් අගතැම්පත් වුණු සිතින් තව දුරටත් විදර්ශනා කරමින් තමයි මේ දකින්නේ. ඒකට තමයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. ඉතින් මේ දිට්ඨි විසුද්ධියට එන එක්තරා භාවනාවක් තමයි ධාතු මනසිකාරය කියලා කියන්නේ. එතකොට දැන් මේ ධාතු මනසිකාරය කරන්න පටන් ගන්නෙ කවුද? මේ ඊටාම හොඳින් සිත සමාධියටපත් වෙන යෝගාවචරයෙක් තමයි මේ ධාතු මනසිකාරය කරන්න පටන් ගන්නෙ. එතකොට මේ ධාතු මනසිකාරය කරන විශේෂයෙන්ම මේක සඳහන් වෙනවා මේ ධාතු මනසිකාරය ගොඩක් වෙලාවට කරන්නේ මේ සමත යානිකයා විදර්ශනා යානිකයා කියලා මේ තියෙනවනේ. එතනදී මේ සමත යානිකයා කියලා කියන්නේ මේ ඊටාම හොඳින් සමත භාවනා කරලා හිත සමත භාවනාවේ හොඳට ප්‍රගුණ කරපු කෙනෙක් ඉන්නවා. එයාට තමයි සමත යානිකයා කියලා කියන්නේ. සමත භාවනාව කරලා ඊට පස්සේ විදර්ශනාවට හැරෙනවා. තවත් කෙනෙක් ඉන්නවා සමතයෙන් භාවනාව ඊටාම හොඳට ප්‍රගුණ කරන්නේ නැතුව යම් තරමක් දුරට සිත සමාධි වුණාට පස්සේ විදර්ශනාවට කෙලින්ම හැරෙනවා. එයා තමයි විදර්ශනා යානික විදිහට යනවා. අපි දන්න විදිහට ශුෂ්ක විදර්ශක කියලා අපි කියන්නේ. අපි අර එක තැනකදී මේක යන්තම් සඳහන් කරා යම් තරමක් දුරට. විශේෂයෙන්ම මෙතනදී මේ ධාතු මනසිකාරය ඒ විදර්ශනා යානික භාවනා ක්‍රමයක් හැටියට සඳහන් වෙනවා. ඉතින් ඒ සිත සමාධි වුණාට පස්සේ සමාධි වුණාට කියලා කියන්නේ මෙතන මේ සමත වශයෙන් ඉහළටම සමාධි වීමක් නෙමෙයි. යම් තරමක් දුර සිත සමාධි වුණාට පස්සේ ඔහු මේ ධාතු මනසිකාර කියන භාවනාවට යොමු වෙනවා. මොකද්ද මේ ධාතු මනසිකාරය කියලා කියන්නේ පින්වත්නි? මේ ධාතු මනසිකාරය ඔස්සේ ගිහිල්ලා තමයි මේ නාම රූප පරිච්ඡේද තැනට එන්නේ. ඉතින් මේ නාම රූප පරිච්ඡේද තැනට මුලදිම අපිට ධාතු පේන්නේ නැති නිසා මේ අපි කලින් කතා කරපු පරමාර්ථ ධාතු මුලදිම භාවනා කිරීමක් කරගෙන යන්න පටන් ගත්තාම අපිට පේන්නේ නැහැ. එතකොට අපි එතනට පිවිසෙන්නේ මේ අපේ ශරීරය තුල තියෙන මේ අපිට දැක්වෙන මේ සම්මුති වශයෙන් එහෙම නැත්නම් ප්‍රඥප්ති වශයෙන් තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු සහ වායෝ ධාතු කියන මේවා ගැන සිහි කිරීම වශයෙන් ඒවා නිතර භාවිතා කිරීම වශයෙන් ඒවා ගැන දකිමින් බලමින් භාවනා කිරීම වශයෙන් තමයි මේ ධාතු මනසිකාරය පටන් ගන්න. ඉතින් අපි පොඩ්ඩක් මේ සාකච්ඡා කරමු මේ මොකද්ද ධාතු මනසිකාරය කියන භාවනාවේ තියෙන්නේ කියලා. ඉතින් මේ ධාතු මනසිකාරය කියන භාවනාවේදී මේ විශේෂයෙන් දකින්නේ මාගේ මේ ශරීරයේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව සහ වායෝ ධාතුව යන සතර මහා භූතයන් ඇතැයි මෙසේ ධාතු වශයෙන් බලන්නේ කියන එක තමයි. ඉතින් දැන් මෙතනදී මේ පඨවි ධාතුව කියලා මේ මුලදී මේ අපි පරමාර්ථ ධාතුව මෙතනදී එකපාරට ගන්නෙ නැහැ. ආපෝ ධාතුව කියලා මේ ආපෝ ධාතුව අපි මෙතනදී මේ කතා කරපු පරමාර්ථ ආපෝ ධාතුව නෙමෙයි මුලදී බලන්නේ. තේජෝ ධාතුව කියලත් මේ අපි කියන පරමාර්ථ තේජෝ ධාතුව නෙමෙයි මුලදී බලන්නේ. වායෝ ධාතුව කියලත් මේ අපි කියපු පරමාර්ථ වායෝ ධාතුව නෙමෙයි බලන්නේ.
මේ එක එක ධාතුන් වැඩි වැඩි වශයෙන් තියෙන ශරීරයේ කොටස් තමයි බලන්නේ. ඒ කොටස් බලලා ඒ කොටස් ඇසුරින් තමයි පසුව ඒ එක කොටසක් තමන්ගේ මනසට ඉතාම හොඳින් වැටහෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතමුකෝ අපි පටවි ධාතුවක් තියෙන එක් කොටසක් මේ කෙස් ගැන හිතන්න පටන් ගත්තා කියලා. එතකොට දැන් තමන් මේ කෙස් ගැන සිතන භාවනාවේදී එක මේ ශරීරයේ එක් කොටසක් තමන්ට ඉතාම හොඳින් වැටහිලා ඒ තුල තමන්ගේ සිත ඉතාමත් සමාධියටපත් වුණාට පස්සේ ඒ කේශ කලාපේ එහෙම නැත්නම් කෙස් වල තියෙන ධාතු පේන්න පටන් ගන්නවා. ඒක තමයි මේ ධාතු මනසිකාරය කියලා පටන් ගන්න. ඒ වුණාට මේ භාවනාවට පටන් ගන්න මුලදී මේ ශරීරයේ කොටස් ඇසුරු කරගෙන තමයි. ඉතින් මේක මෙහෙම විස්තර කරාට පින්වත්නි මේක මේ ප්‍රගුණ කිරීමට යෑමේදී අතිශයින්ම ඊටාම හොඳින් බුදුදහමේ සඳහන් වෙන එක්තරා භාවනා ක්‍රමයක්. ඒ වුණාට ඉතින් මේ අවුරුදු ගණන් මේ යෝගාවචනයන් ප්‍රගුණ කිරීමෙන් තමයි මේ ධාතු මනසිකාරය කරන්න කියලත් අපි ධර්ම ග්‍රන්ථවල සහ ධර්ම දේශනාවලදී අසලා තියෙනවා. ඉතින් මේවාට වෙනම කර්මස් එහෙම මේ භාවනා කම්මට්ටානචාරයන් වහන්සේලාගේ අනුදැන ඇතුව කරන්න කියලත් විශේෂයෙන්ම සඳහන් වෙනවා. ඉතින් මේක මේ කාරණා වශයෙන් දැනගන්න ඉතින් තම තමන් විසින් කවදා හරි මේ ධාතු මනසිකාරය ආදී භාවනාවක් කිරීමට යෑමේදී මේ කාරණා ඊටාමත්ම වැදගත් වේ. ඉතින් මෙතනදි මේ දැක්වෙන පඨවි ධාතුව 20 ආකාරයකින් දකින්න කියලා කියනවා. ඊට පස්සේ මෙතනදි දැක්වෙන මේ ආපෝ ධාතුව 12 ආකාරයකින් දකින්න කියලා කියනවා. ඇත්තටම පින්වත්නි මෙතන මේ 20 සහ 12 කියන එක තමයි අපි මේ විශේෂයෙන්ම අසලා තියෙන මේ දෙතිස් කුණුපය. එහෙම නැත්නම් කුණුප කොටස් 32 කියලා දැක්වෙන භාවනාවේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ සතර ආකාරයක් වූ තේජෝ ධාතුවක් අපේ ශරීරයේ තියෙනවා. ඊට වගේම සයාකාර වූ වායෝ ධාතුවක් අපේ ශරීරයේ තියෙනවා. ඒ ආකාරයට මේ ධාතු මනසිකාරයේ කොටස් 42ක් තියෙන බව ධර්මයේ මේ භාවනා ක්‍රමේදී ගැනෙනවා. මේ කොටස් 42 ඇසුරු කරගෙන තමයි මේ ධාතු මනසිකාරය කරන්නේ. ඉතින් දැන් අපිට මේ පොඩි කොටසක් අමතක වුණා. මෙතන මේ ධාතු කියලා කියන්නේ පින්වත්නි මේ සත්ව පුද්ගල සංඥාවක් නැහැ කියන තේරුමයි. ඒ කියන්නේ දැන් ආත්මයක් නැහැ, සතෙක් නැහැ කියන තේරුම තමයි මේ ධාතු කියන වචනේ තේරුම. අපි දන්නවා අපි මීට කලිනුත් කතා කරා එක අවස්ථාවක මේ පින්නතුන්ට මතක ඇතිනම් මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියලා එක තැනකදීත් වචනයක් ආව මතක ඇති. එතනත් මේ ධාතු කියලා කියන්නේ මේ සත්වයක් පුද්ගලයෙක් නැහැ කියන තේරුමයි. මෙතනත් මේ ධාතු කියන වචනේ තේරුම මේ කියන කිසිම දෙයක සත්වයක් පුද්ගලයෙක් නැහැ. ආත්මයක් නැහැ. නිකම්ම ස්වභාව ආකාර පමණයි කියන තේරුම තමයි. ඉතින් අපි බලමු දැන් මේ ආකාර මේ 20 ආකාර 12 ආකාර වූ ආපෝ ධාතු 4 ආකාර වූ තේජෝ ධාතු සහ 6 ආකාර වූ වායෝ ධාතු කියන්නේ මොනවාද කියලා. ඉතින් ඊට කලින් මේ පොඩ්ඩක් මෙතනදි මේ මෙතන දැක්වෙන සඳහන් කිරීම මම පොඩ්ඩක් කරන්නම්. ඉතින් මේ ධාතු කියලා කියන්නේ මොනවද? සිටි පරිද්දෙන් සිටියා වූද. ඒ කියන්නේ හිටපු විදිහටම තියෙනවා. පිහිටි පරිදි පිහිටියා වූද මේ ශරීර රූප සන්තති සමූහ. එතකොට මේ අපගේ ශරීරය. මේ ශරීරය මොකද්ද වෙන්නේ? අපි මේ ගැනත් කතා කරා. මේ ශරීර රූප සන්තති සමූහ කෘත්‍ය ගණයන්ගෙන් වෙන්කොට ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා නොකරන්නා වූ ඒ යෝගාවචර භික්ෂුවට ඒ තාක් සත්වයේක්‍ය පුද්ගලයෙක්ය වන සංඥාව අතුරුදහන් නොවේ. ඉතින් පින්වත්නි අපි සාකච්ඡා කරා අපි අර ප්‍රඥප්ති සහ පරමාර්ථ ධර්ම ගැන කතා කරද්දී මේ ඝන සතරක් ගැන මේ පින්නතුන්ට මතක ඇති. සන්තති ගණේ, සමූහ ගණේ, කෘත්‍ය ගණේ සහ ආරම්මන ගණේ කියලා. ඉතින් මෙතනදි මේ ආරම්මන ගණය කියන දේ සඳහන් වෙන්නේ මේ අපි හිතින් හිතන මේ අරමුණු සහ සම්බන්ධ වෙන සිතිවිලි පරම්පරාව ගැන කතා කරද්දී ඊට අමතරව තියෙන මේ සන්තති ගණේ, සමූහ ගණේ සහ කෘත්‍ය ගණේ හැම වෙලාවෙදිම මේ අදාළ වෙන්නේ මේ රූප සන්තති වලට. ඉතින් මේ අපගේ මේ ශරීරයේ මේ සත්වයක් පුද්ගලයෙක් කියන සංඥාව අපිට එන්නේ
ඇත්තටම මේවා ධාතු වුණත් මේ සන්තති ගණයේ සමූහ ගණයේ සහ කෘත්‍ය ගණයන්ගෙන් මේක වැහිලා යනවා. අපි මේ ගැන දීර්ඝ වශයෙන් පසුගිය සතිවලදී සාකච්ඡා කරපු නිසා මේ පින්නතුන්ට තේරෙනවා ඇති. ඉතින් ඒ වැහිලා ගියාම අපිට හිතෙනවා මෙතන මේ සතෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, සත්වෙක් ඉන්නවා කියලා. ඉතින් දැන් මේ භාවනාවේදී කරන්නේ මේවා මේ ධාතු වශයෙන් දකිනකොට මේ සන්තති ගණයේ සමූහ ගණයේ සහ කෘත්‍ය ගණය දුරු වෙලා යනවා. ඒක තමයි මේ කියන්නේ. මේ ශරීරයේ සන්තති සමූහ කෘත්‍යයන්ගෙන් ගණය වෙන්කොට ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා නොකරන්නා වූ ඒ යෝගාවචර ඒවා නොකරන තාක්කල් මෙයාට මේක සත්වයක් කියලා සංඥාවක් තියෙනවා. ඒ සංඥාව අතුරුදහන් වෙන්නේ නැහැ. හැබැයි යම් තරමක් දුරට හෝ යම් දවසක ධාතු වශයෙන් වෙන්කොට ප්‍රත්‍යවේක්ෂා කරන්න පටන් ගත්තාම ඒක තත්පරිදි වූ ඝන විනිබ්බෝග සම්පාදනය වන හේින. ඒ කියන්නේ මේක මේ ඝනේ ලිහිලා පේන්න පටන් ගත්තට පස්සේ ඇත්තටම පේන්න පටන් ගන්නවා මෙතන මම කියලා දෙනෙක් නැහැ. මාගේ කියලා දෙයක් නැහැ කියලා ආත්ම දෘෂ්ටි සංඥාව වශයෙන් ගන්නා ලද සත්න සංඥාව අතුරුදහන් වන්නේය. අන්න එතකොට මොකද වෙන්නේ? දැන් මෙතන අපි යම් කිසි දාක් දුරට මෙතන මේ ආත්මයක් තියෙනවා, සත්වයක් ඉන්නවා කියලා හිතාගෙන හිටියානම් ඒ සංඥාව අතුරුදහන් වෙලා යනවා. අන්න ඒකට තමයි ඒ දෘෂ්ටිය අතුරුදහන් වෙන හින්දා තමයි මේක එක්තරා දෘෂ්ටි විසුද්ධි භාවනාවක් කියලා කතා කරන්නේ. අපි අර කලින් කතා කරපු සප්ත විසුද්ධිය ඇතුළේදී දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මෙන්න මේකයි. මෙතන සතෙක් කියලා ආත්මයක් කියලා දෙයක් ගන්න නැහැ කියන තැනට එනවා. ඉතින් මේ ව්‍යවහාර වශයෙන් පැවති සත්ව සංඥාව අතුරුදහන් වන්නේ කියලා කියන්නේ ඒකයි. එහෙම වෙලා අන්තිමේදී කොතනද අපේ සිත පිහිටන්නේ? ධාතු වශයෙන් සිත පිහිටනවා. ඒ කියන්නේ මේ මෙතන තියෙන්නේ ධාතු සමූහයක් කියලා සිත පිහිටනවා. ඉතින් මේ ධාතු මනසිකාරයේදී මේ පඨවි ධාතු 20ක් තියෙනවා. ඉතින් පින්වත්නි මේක මේ දීර්ඝ ලෙස සාකච්ඡා කරොත් අතිශයම වෙලාව යනවා. ඉතින් දැන් මෙතනදී මේ සඳහන් කරන කාරණා බොහෝ විට අපි අසලා තියෙන නිසාත් මෙතන මූලාශ්‍ර දැක්වෙන නිසාත් අපි පොඩ්ඩක් සාරාංශ වශයෙන් මෙතනදී සාකච්ඡා කරගෙන යමු. මොකද මේක වෙනම භාවනාවක් නිසා භාවනා පාඩමක් හැටියට වෙනම කරගෙන යන එක වෙනම කරගෙන යන්න ඕන. ඉතින් දැන් මෙතනදී පොඩි මේ පිවිසුමට අවශ්‍ය කාරණාවක් පමණක් තමයි අපි සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ධාතු මනසිකාරය මේ පඨවි ධාතු එහෙම නැත්නම් අජ්ජත්තික පඨවි ධාතු එහෙම නැත්නම් අපේ ශරීරයේ තියෙන පඨවි ධාතු 20ක් හැටියට සඳහන් වෙනවා. ඉතින් මොකද්ද මේ අජ්ජත්තකයේ තියෙන පඨවි ධාතු? දැන් මෙතනදී මේ පරමාර්ථව හැටියට නෙමෙයි මේ භාවනාව පටන් ගන්න කියලා අපි මුලිනුත් කියපු නිසා මේක මේ මුලදී පටන් ගන්න මේ අපේ ශරීරය ඇතුලේ තියෙන යම් කිසි තද බවක් තියෙනවා නම්, කැකුළු බවක් තියෙනවා නම්, ඒ කියන්නේ මෘදු බවක් තියෙනවා නම්, රළු බවක් තියෙනවා නම් ඒක මේ මමය මාගේය කියලා තණ්හාවෙන් අල්ලගෙන ඉන්නවා නම් අන්න ඒකට තමයි මේ පඨවි ධාතුව කියලා කියන්නේ. ඒ පඨවි ධාතුවේ ලක්ෂණය මොකද්ද? සෙසු සහජාත භූතයන්ට පිහිට වෙනවා. ඉතින් මේක මේ භාවනා කරද්දී මේ අපි මෙතනදී පටන් ගන්නෙ මේ අපේ මේ මනසින් හදාගත්තු මොකක්ද ඒකට කියන්නේ චින්තාමය ප්‍රඥාවකින් තමයි මෙතනදී පටන් ගන්නෙ. මොකද මේ ප්‍රඥාව ආකාර තියෙනවා කීපයක්. පළවෙනි එක තමයි මේ අපි මේ අහලා දැනගන්න ප්‍රඥාව මේ වගේ ධර්ම සාකච්ඡාවලදී ඊට පස්සේ අපි සිතින් ඒක ගොඩනගා ගන්නවා. ඒකට කියන්නේ චින්තාමය ප්‍රඥාව කියලා. අවසාන වශයෙන් තමයි ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නේ. ඒකට තමයි බුදුදහමේ ලොකුම තැනක් තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මේ අපිට මේ චින්තාමය ප්‍රඥාව තියෙනවා. හරි මේ සහජාත භූතයන්ට පිහිට වෙන එක තමයි මේ පඨවි ධාතුවේ ලක්ෂණය කියලා. ඉතින් ඒ ඌ පඨවි ධාතුවක් තියෙනවද කියලා ඒ පඨවි ධාතුව ගැන තමයි භාවනා කරන්න පටන් ගන්න. ඉතින් මේ ආකාරයේ පඨවි ධාතු 20ක් තියෙනවා. ඉතින් මේ අපි කලින් සඳහන් කරපු මේ දෙතිස් කුණුපේ දැක්වෙන පළවෙනි කුණුප කොටස් 20 කෙස් ලොම් නිය දත් සම කියන කොටස් 5 මස් නහර ඇට මිදුළු වකුගඩු ආදී වශයෙන් දැක්වෙනවා. හදවත අක්මාව දලඹුව ඇලදිව පපු මස ඊට පස්සේ අවසාන වශයෙන් අතුණු බහන් ආහාර මලය මොලය කියලා මේ ආකාර 20ක් තියෙනවා. ඉතින් මේ කොටස තමයි දැන් අජ්ජත්තික පඨවි ධාතු 20 හැටියට මේ ධාතු මනසිකාරය තුලදී ගැනෙන්නේ. ඊට අමතරව සෙසු ඌද යම්කිසි තමා සතු ඌද තමා පිළිබඳ ඌද
කැකුළු වූ රළු වූ මමයයි මාගේ ගන්නා තද බවක් වෙනවා නම් ඒකත් ධාතු මනසිකාරයටම ධාතු මනසිකාරයේ මේ පටවි ධාතුවටම තමයි අයිති වෙන්නේ කියන දේ Taman තේරුම් ගන්න ඕන. ඉතින් ඒ ආකාරයට තමයි මේ අජ්ජත්තික පටවි ධාතු 20 මේ භාවනා ක්‍රමේදී මුලදිම තමන් භාවනා කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඊළඟට ගන්නේ අජ්ජත්තික ආපෝ ධාතු 12ක් තියෙනවා. මොකද්ද මේ ආපෝ ධාතුව කියලා කියන්නේ? තමා සතු වූද තමා පිළිබඳ වූද නොඑක් ප්‍රකාරයේ ආපෝ ධාතුන්ගේ එහෙම නැත්නම් මේ වැగిරන බව තියෙන මේ මමය මාගේ කියලා තෘෂ්ණාවෙන් ලංකොට ගන්නා ලද්දා වූ ආපෝ ධාතු කෙනෙක් වෙද්ද ඒකට තමයි අජ්ජත්තික ආපෝ ධාතුව කියලා කියන්නේ. ඉතින් මේකත් අර දෙතිස් කුණප භාවනාවේ ඊළඟට එන ආපෝ ධාතු 12 පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙලය සහ කඳුළු, උරුණු තෙලය, කෙලය, සොටුය, සඳ මිදුලිය, මුත්‍රය කියන මේ කොටස් 12 තමයි ආපෝ ධාතුව හැටියට ගන්න. ඉතින් මේ 32 මේ වෙනකොට මේ පින්නතුන් ගොඩ දෙනෙක් අහලා ඇති. ඉතින් මේ දෙතිස් කුණපය ගැන බෞද්ධ වෙන අපි හැමෝම බොහෝ විට අහලා තියෙනවා. ඉතින් මේ දෙතිස් කුණප භාවනාව කියලා වෙනම භාවනාවකුත් මේ පින්නතුන් අහලා ඇති. මේ දෙතිස් කුණප භාවනාවේ එන මේ 32ම තමයි මේ ධාතු මනසිකාරයේ මේ පඨවි සහ ආපෝ කොටස් දෙක හැටියට ගණන්නේ. ඉතින් මේක මේ වෙනමම ඊටා ප්‍රගුණ කළ යුතු භාවනාවක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. දැන් උදාහරණයක් හැටියට මෙන්න මෙතනදී මේ සඳහන් කරපු මේ මුලදිම සඳහන් කරනවා මේ කොටස් 32ම උදාහරණයක් හැටියට මේක එක දවසක් තිස්සෙම මාස ගාණක් ඊටාම හොඳින් Tamanට දැනෙන තුරුම මේක වෙනම ප්‍රගුණ කළ යුතුයි. මේ කොටස ඊගාවට වෙනම ප්‍රගුණ කළ යුතුයි. ඔය ආදි වශයෙන් වෙන වෙනම මේ කම්මට්ටානාචාර්යවරුන් වහන්සේලා දක්වන තැන් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ කෙසේ එහෙම භාවනා කරන්නත් කලින් මේක ඊටාම හොඳින් පාඩම් තියෙන්න ඕන කියලා සඳහන් වෙන උදාහරණයක් හැටියට මේ මුල සිට අගට සහ අග සිට මුලට පවා කීමට ඊටාම ප්‍රගුණ බවක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒ ධාතුන්ගේ නමේ තේරුම මොකක්ද? ඒ ධාතුව තියෙන්නේ කොතනද? ඔය ආදි වශයෙන් වෙන වෙනම දැනගන්න ඕන. ඒ ආදි වශයෙන් මේ එක එක භාවනාවක් පවා ඊටාම දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි කළ යුතු බව ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒක ඒ ආකාරයට ඒ වගේ පළපුරුද්දක් තියෙන ආචාර්යවරුන් වහන්සේ නමක් යටතේ තමයි කළ යුතු වන්නේ. ඉතින් පින්වත්නි තවත් මේ පොඩි කාරණයක් මතක් වුණා මේ කියාගෙන යද්දිම දැන් මේ ධර්මයේ සඳහන් වෙන ආකාරයේ සුන්දරත්වය බලන්න දැන් මේ ධාතු මනසිකාරය පටන් ගන්නෙ කෙස් ලොම් නිය දත් සහ සමය කියන මෙන්න මේ කොටස් පහෙන්. දැන් ඇත්තටම මේ කොටස් පහෙන් මේක පටන් ගන්න පින්වත්නි මේ අපේ ඇඟේ මුලින්ම පේන්න තියෙන්නේ මේ පහ නිසා. මොකද මේකට තමයි නිකන් එකපාරට බලපුවාම මිනිස්සෙක් කියලා මේ අපි හැමෝම ඇලෙන්නේ. මේ පහ තමයි මුලින්ම පේන්නේ. ඉතින් බලන්න ඒ තරම් සුන්දර විදිහට තමයි මේ දහම ගොඩ නැගිලා හැදිලා තියෙන්නේ. ඒ තරම්ම විචිත්‍ර විදිහට සහ නිවැරදි විදිහට තමයි මේක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේක මේ මතක් වෙච්ච නිසා මේ අවස්ථාවේදී කිව්වේ. ඉතින් ඊළඟට මේ තේජෝ ධාතුන් 4 කියන්නේ මොකක්ද කියලා මේ භාවනාවයටදී කියනවා නම් ඉතින් මේ තේජෝ ධාතුව කියලා කියන්නේ තමා සතු උද තමා පිළිබඳ උද නොඑක් ප්‍රකාර තේජෝ ධාතුන් තියෙනවා. ඉතින් මේක මේ විශේෂයෙන් මේ හතරක් මෙතනදී සඳහන් වෙනවා. ඊටාම සුන්දරයි මේක කියවගෙන යද්දී. ඉතින් මේ තේජෝ ධාතුව මොකද්ද හතර ආකාරයේ මෙතනදී භාවනාවේදී ගන්න. පළවෙනි එක තමයි සංතාපන තේජෝ ධාතුව. ඒ කියන්නේ මේක මේ කිපී කල මේ ශරීරයේ තැවීම් කරන උණුසුම් ස්වභාවයයි. ඉතින් ඒක තමයි මේ සංතාපන තේජෝ ධාතුව කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා දැන් සමහර වෙලාවට දැන් මොකක් හරි දෙයක් හින්දා ශරීරයට දැවෙනවා නම් ඒ වගේ ආකාරයක් ඇති කරන්නේ මේ උණුසුම් මේ සංතාපන තේජෝ ධාතුව තමයි. සමහර විට උදාහරණයක් හැටියට වෙන්න පුළුවන් මේ අපේ ශරීරයේ තැන් තැන්වල දැවීම් ඇති වෙන්නේ මේ සංතාපන තේජෝ ධාතුවෙන් සමහර විට කැසීම් ඇති වෙන්නේ ධන ස්වභාවයක් ඇති වෙන්නේ මේ සංතාපන තේජෝ ධාතුව නිසා විය හැකියි. ඊළඟට දෙවනි තේජෝ ධාතුව සඳහන් කරනවා ජීරණ තේජෝ ධාතුව.
ඉතින් දැන් මෙන්න මේක විශේෂයෙන් දැන ගැනීමට සුදුසු දෙයක්. දිරීමට පමුණවන ඉන්ද්‍රියන් විකල බවට පමුණවන බල පිරිහීම්, ඇඟ රැලි නැගීම්, හිසකෙස් පැසීම්, ඇස් නොපෙනීම්, කන් නොඇසීම් ආදියට පමුණවන උණුසුම් ස්වභාවය තමයි ජීරණ තේජෝ ධාතුව කියලා කියන්නේ. ඉතින් දැන් අපි හැමෝටම මේ වචන හොඳටම තේරෙනවා. දැන් මේ අපි වයසට යන්නේ මේ ජීරණ තේජෝ ධාතුව නිසා තමයි. ඉතින් එතකොට මේකත් මේ ධාතු මනසීකාරයේදී එක් තේජෝ ධාතුවක් හැටියට ගන්න එක්තරා ධාතු විශේෂයක්. ඊළඟ එක දහන තේජෝ ධාතුව කියලා කියන්නේ දැන් පින්වත්නි අපි මේ ඊටාම වෙහෙසෙන විට අපේ ඇඟට මේ බොහොම දහඩිය දානවා. ඊටමත් මේ අපහසුතාවයක් දැක්වෙනවා, දැනෙනවා. ඒකට තමයි මේ දහන තේජෝ ධාතුව කියලා කියන්නේ. ඉතින් දැන් මෙතනදී මේ සඳහන් කරලා තියෙනවා යමකින් 1000කට පැමිණේ දැවෙමි හඬමින් සියක් වරක් උණුකොට සිහිල් දියෙහි බාගත් ගිතෙල් හෙළ සඳුන් ආලේප හා තල්වැට පවන් කැමති කරන උණුසුම් ස්වභාවයයි. ඒ කියන්නේ පින්වත්නි දැන් මේ අපිට හොඳටම දාඩිය දාපුවම අපි කැමති මේ බොහෝම ලෙස සිසිල් කරපු දැන් මේ ඉස්සර කාලේ පැරණි විදිහට ගහලා කියලා තියෙන මේ සිසිල් දියෙහි බහගත් ගිතෙල් හෙළ සඳුන්. ඒ කියන්නේ මේ මේ සඳුන් ආලේප කරලා ඉතාම සීතල කරපු සඳුන් ආලේප කරලා මේ තල් වැටකින් එහෙම නැත්නම් මේ අවානකින් මේ පවන් හලන්න තරම් මේ කැමති වෙන ආකාරයකට අපි ඉතාම මේ දැවීමට ඒ කියන්නේ මේ දාඩිය දාලා රස්නේට පැමිණිලා පීඩාවටපත් වෙලා තියෙනවා නම් ඒ පීඩාවට එන්නේ මේ දහන තේජෝ ධාතුව හින්දා කියලා තමයි මෙතන මේ සඳහන් කරන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් මේ පාකාග්නිය එහෙම නැත්නම් පාචකාග්නිය කියලා අපි මේ වෙනකොට කිහිප සැරයක් සාකච්ඡා කරා මේ අපි මේ කන ආහාර ජීර්ණය කරන තේජෝ ධාතුව තමයි පාචකාග්නිය කියලා කියන්නේ. මේ අනුභව කළ කාද්‍ය බෝධ්‍ය ආදී වශයෙන් දැක්වෙන මේ ආහාර මනාසේ පැසී රස මස් මේද නහර ඇට ඇටමිදුළු ශුක්‍ර යන සප්ත ධාතුන්ගේ වශයෙන් වෙනස් කරන උණුසුම් ස්වභාවයයි. ඉතින් ආහාරයේදී පැසුණු කල රසයේද ඉන් රස ධාතුවද ඉන් ලේද ඉන් ලේ ධාතුවද යන ආදී ක්‍රමෙන් සියලු ධාතු උපදින්නේ මේ පාචකාග්නිය කියන තේජෝ ධාතුව මගින් තමයි. ඉතින් මේක තමයි මේ ධාතු මනසිකාරයේදී මේ තේජෝ ධාතුව විග්‍රහ කරන ආකාරය. ඉතින් සංතාපන, ජීරණ, දහන, පාචකාග්නි වශයෙන් තේජෝ ධාතුව 4 ආකාරයකින් බලන්න කියලා මේ ධාතු මනසිකාර භාවනාවේදී තියෙනවා. ඉතින් මෙතනදී තවත් විශේෂයෙන්ම සඳහන් වෙනවා මේකත් හරි වැදගත් කාරණයක් පින්වත්නි. මෙතනදී මේ සංතාපන, ජීරණ, දහන කියන මේ තේජෝ ධාතු තුනම අපි අර කලින් කතා කරපු කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හේතු 4 නිසාම ඇති වෙනවා. දැන් අපි කතා කරන්නේ රූප කලාප ඇති වෙන්න හේතු 4ක් මොනවාද? කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා හේතු 4ක් ගැන කතා කරා. එතකොට මෙතනදී මේ සංතාපය කියන ආකාරයත් ජීරණ කියන්නේ මේ අපේ ශරීරයේ දිරනවා. අපේ ශරීරය සමාවෙන්න. අපේ ශරීරයේ ජීර්ණයටපත් වෙනවා කියන දේ ඇති වෙන්නත් ඊට පස්සේ දහන ඒ කියන්නේ මේ දාඩිය දාන ඒ වගේ ශරීරෙට දැනෙන මේ අපහසුතාවය ඇති වෙන්නත් බලපානවා මේ කර්ම හතරම. කරුණු හතරම මොකක්ද ඇති වෙන්නේ? කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන කරුණු හතරම නිසා මේ තේජෝ ධාතුව ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි හැටියට ගමුකෝ ජීර්ණය කියලා. එතකොට ජීර්ණ තේජෝ ධාතුව ඇති වෙන්න පුළුවන් කර්මය නිසා. ඒ වගේම හිත නිසා. දැන් අපි දන්නවනේ දැන් කර්මය කියන දේ නම් ගොඩක් ප්‍රකට නොවෙන්න පුළුවන්. ඒ වුණාට අපි හොඳටම දන්නවා මේ අපි නිකමට කියනවා මේ තරහ ගත්තාම ඉක්මනට වයසට යනවා කියලා. ඒ තියෙන්නේ මේ චිත්තේ නිසා ඇතිවෙන ජීර්ණ තේජෝ ධාතුව. ඒ වගේම තමයි ඍතුව නිසා. ඒ කියන්නේ මේ ඊටාම මීට කලිනුත් මේ එක්තරා පින්නතේ ප්‍රශ්නයක් මතු කරා මේ අපි අර මිනිසාගේ වයස අසංඛ්‍යයට යනවා ඊට පස්සේ අවුරුදු 100ක් 1000ට යනවා ආදි වශයෙන් වෙනකොට මේ ඒක වෙන්න හේතුවක් මොකක්ද කියලා. එතකොටත් අපි සාකච්ඡා කරා මේ ඍතු ඒ කියන්නේ ඒ කාලේදී පවතින කාල ගුණය ඒ වගේ දේවල් හින්දා මේ මිනිසාගේ ශරීරයේ වයසට යෑම එතකොට ඒ කාලේ තියෙන ආහාර පාන ආදි වශයෙන් නිසා ඒ වයසට යෑම වෙනස් වෙනවා. එතකොට ඒ වෙන්නේත් මේ ඒ කාලේ තියෙන ඍතුව නිසා සහ ආහාරය නිසා තමයි මේ ජීර්ණ
තේජෝ ධාතුව ප්‍රගුණ වීමෙන් එහෙම නැත්නම් හීන වීමෙන් ඒ ආකාරයට මේ අංග විකල ඉන්ද්‍රියන් විකල බවට නොපෙනීම යෑමි ආදී වශයෙන් ජීර්ණ වීම වේගවත් කිරීම හා පමා කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතනදී මේ විශේෂයෙන් කියන්නේ මේ පළවෙනි 3 මේ කාරණා 4 නිසාම ඇති වෙනවා. ඒ වුණාට මේ පාචකාග්නිය කියන දේ ඇතිවන්නේ හැම වෙලාවෙදිම කර්මයෙන්ම තමයි කියලා මේ විශේෂයෙන් සඳහන් කරනවා. ඉතින් මේකත් මේ හරියට දිගින් දිගටම හිතුවොත් මේ ඊටාම සංවේගයට පත් වෙන්න කාරණයක්. ඒක තමයි මේ ධර්මයේ තියෙන ඒක ඉතින් පින්වත්නි වෙනම Taman තනියම හිතලා බලන්න මේ අපිට බඩගින්න කියන දේ නිසා අපි මොනතරම්නම් දුක් විඳිනවද කියන දේ. දැන් උදාහරණයක් හැටියට ඉතින් ඒක ආපු නිසා පොඩ්ඩක් සඳහන් කරන්නම් පින්වත්නි. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු අපේ කකුලේ තියෙනවා වනයක්. ඔය වනය දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ මේ දදයක් වගේ දෙයක් සමහර දද තියෙනවා. සාමාන්‍ය දවල් වරුවට එච්චර වේදනාවක් නැහැ. මේ රෑට තමයි පොඩ්ඩක් කසන්න පටන් ගන්නෙ. එහෙමනේ දැන් රෑ වෙද්දි එක වෙලාවක් තියෙනවා ඊටාම දරුණු විදියට කසන්න පටන් ගන්නවා. ඉතින් ওই වෙලාවට අනිවාර්යයෙන්ම ඒ අදාළ බේත ගාලා ඒ අවශ්‍ය දේවල් ටික කරන්න ඕන. එහෙම නැත්නම් ඒ දදය මේ ඊටාම වේදනාකාරී. ඉතින් පින්වත්නි දැන් අපි කරන්නේ දැන් උදාහරණයක් හැටියට කියනවනම් අපි හිතමුකෝ එහෙම රෝගියෙක් ඉන්නවා කියලා. ඒ රෝගියා මේ දදේ තියෙනවා. ඉතින් ওই දදේ දවල් වරුවේදී වේදනාවක් නැහැ. රෑට ඒ දුන්නු බේත ගාලා ඊටාම උණු වතුරෙන් තවනවා. එතකොට පින්වත්නි මේ දදේ නිසා ඇත්තටම මේ රෝගියාට වේදනාවක් ආවත් අර ඉතා තියෙන බේත හෝ තෛලය ගාලා මේ උණු වතුරෙන් තවද්දි ඊටාම සනීපයක් දැනෙනවා. ඉතින් අපි එහෙමත් හිතමුකෝ ඉතින් එතකොට ඒකත් සනීපෙකුත් තියෙනවා. ඉතින් දැන් මේක එක අවුරුද්දක් නෙමෙයි අවුරුදු දෙකක් නෙමෙයි අවුරුදු 10ක් 20ක් එක දිගට මේ දේ කරගෙන ගියොත් පින්වත්නි මොකද්ද අපිට හිතෙන්නේ මේක හොඳක් කියලා හිතෙනවද? දැන් අපිට එක වෙලාවකට හිතෙන්න පුළුවන් මේ දදයට තෙල් ගාලා තවද්දි නිකන් හරි සනීපයක් දැනෙනවා. ඉතින් සනීපයක් දැනෙන හින්දාත් ඒකත් එක්තරා වින්දනයක් නිසා මේ දදේ දිගටම තිබුණොත් හොඳයි කියලාත් අපිට හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ. අන්න එතකොට එතනදී දැන් මේ දදේ මේ රෝගියාට හැදුනේ කර්මයක් නිසා. එතකොට මේ දදේ හැමදාමත් තියෙනවා නම් මේ දදේට හැමදාම රැයට බේත් ගාලා තවන්නත් ඕන නම් අපිට හිතනවද පින්නත් මේ දදේ දිගටම තිබුණොත් අර තවනකොට සනීපත් හින්දා දදේ දිගටම තිබුණොත් හොඳයිද කියලා. එහෙම හිතෙන්නෙත් නැහැ. එතකොට අපිට මේ දදෙත් එක්ක හිතපුවාම මේ දේ හොඳටම තේරෙනවා. එතකොට හිතලා බලන්න පින්නත් හරි අපිට ඒක හොඳටම පැහැදිලි වෙනවා. මේ දදේ කියන්නේ නොපැවතිය යුතු දෙයක්. නොතිබිය යුතු දෙයක්. හැබැයි දවසට එක සැරයක් තවන දදයක් ගැන විතරයි මම මේ සඳහන් කරේ. එතකොට හිතන්න පින්වත්නි මේ පාචකාග්නිය කියන්නේ මොකක්ද කියලා. මේ පාචකාග්නිය කියන්නේ පින්වත්නි මේ බඩේ තියෙන එක්තරා දැවිල්ලක්. මේ දැවිල්ල ඇති කරන්නේ මොකෙන්ද? කර්මයෙන්. මොකක්ද ඒකේ තියෙන ස්වභාවය? ඒකේ තියෙන ස්වභාවය තමයි බඩගිනි දැනෙනවා. බඩගිනි දැනුණාම ඒ ඇතුලේ දැනෙන අග්නිය නිසා අපි කනවා. කාපුහාම මොකද්ද කරන්න පටන් ගන්නෙ? ඒ බඩේ තියෙන අග්නියෙන් මේ පාචකාග්නියෙන් ඒ කෑම ටික දිරවන්න පටන් ගන්නවා. ඒ දිරවන්න පටන් ගන්න තාක්කල් අර බඩට ඒ අග්නිය දැනෙන්නේ නැහැ. යම් කිසි වෙලාවක මේ කෑම ටික දිරවලා ඉවර වුණාද දැන් ඒ අග්නියට දිරවන්න දෙයක් නැහැනේ. පුච්චන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒ අග්නියෙන් පටන් ගන්නවා බඩ වටේට දවලා ඊට පස්සේ දැනෙන්න පටන් ගන්නවා ඔන්න ආයෙමත් අර වගේ ඊට පස්සේ ඒ පාචකාග්නිය දැනෙන ප්‍රදේශයෙන් උඩ තියෙන කාය ප්‍රසාද වලට මේක දැනෙන්න පටන් ගන්නවා. දැන් මේ පින්නතුන්ට හොඳටම තේරෙනවා ඇති මේක මේ අපි පරමාර්ථ ධර්ම ගැන කතා කරලා තියෙනවා. මේ ගැන මුලදී සාකච්ඡා කරපු හින්දා දැන් දැනෙනවා මේ අග්නිය බඩින් උඩ ප්‍රදේශයට. දැන් ආයෙමත් අරකට මොනවා හරි දාන්න ඕන.
ඊට පස්සේ ඔන්න දැන් අර බඩ වටේ තියෙන ටික දවන එක නවත්තලා මේ අග්නිය මගින් දැන් අර කෑම ටික දිරවන්න පටන් ගන්නවා. ඒක දිරවන තාක්කල් අර අග්නිය තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙමත් ඒක නැති වුණාම දෙවනි වතාවටත් දාන්න ඕන. ඉතින් පින්වත්නි මේක කී සැරයක් අපි දවසකට දානවද? අවම වශයෙන් 3 සැරයක්වත් දානවා. ඉතින් මේක අර වනයේට වඩා දරුණු නැද්ද? ඒකේ වනයේට වඩා දරුණුයි. පින්වත්නි හරියට හිතලා බලනවා නම් ඒ කාරණේම ඇති මේ සංසාරේ තියෙන ඒ කර්මයාගේ ප්‍රබල බව දකින්න. ඉතින් සමහර මිනිසුන් ඉන්නවා මේ අග්නිය මගින් ඔවුන්ගේ මුළු ජීවිතේම අල්ලගෙන ඉන්නේ. සමහර මිනිසුන් ඉන්නවා දවසට වේල් 3 කණ්ඩ තමයි මුළු ජීවිතේම වැඩ කරන්නේ. සමහර වෙලාවට මේ වේල් 3 විතරක් කණ්ඩවත් ඒ මිනිසුන්ට කරගන්න බෑ එක වේලක් කනවා. ඉතින් බැරි වෙලාවත් ওই පාචකාග්නිය නොතිබුණා නම් ওই මිනිසුන්ට කීයක් හරි ඉතුරු කරගෙන ඔయిత වඩා හොඳට ඉන්න තිබුණා. එතකොට පොඩ්ඩක් හිතලා බලන්න මේ පාචකාග්නිය කියන කර්මයේ බලපෑම කොතරම්ම වැඩිද කියලා. ඉතින් ඒක තම තමන් මේ හැම කාරණේම ඊටාම හොඳින් කල්පනා කරොත් කොච්චර දරුණුද කියලා වෙන වෙනම හිතලා බලන්න කාරණා තියෙනවා. හොඳයි ඒකේ පොඩි කතාවක් කිව්වේ අපි පොඩ්ඩක් ඉස්සරහට යන්න එහෙමනම්. ඊළඟට මේ ධාතු මනසිකාරයේ ඊළඟ කොටස කියලා කියනවා නම් මේ අජ්ජත්තික වායෝ ධාතුව එහෙම නැත්නම් ඊගාවට මේ ධාතු මනසිකාරයේ මේ ඊළඟ වායෝ ධාතුවේ කාරණා 6. ඉතින් මේ ධාතු මනසිකාරයේදී මේ වායෝ ධාතුව කොටස් 6කට සාකච්ඡා කරනවා. ඉතින් මොකද්ද මේ වායෝ ධාතුව කියලා කියන්නේ? තමා සතු වූද තමා පිළිබඳ වූද නොයෙක් ප්‍රකාර වූ වායෝ ධාතුෙහි ඇතුළත්ව සෙලවීම් වශයෙන් හෝ වේගවත් ගමන් වශයෙන් හෝ පවත්නා පිපෙන ස්වභාවය වායෝ ධාතුවයි. ඉතින් මේ වායෝ ධාතුව මේ භාවනාවේදී පොඩ්ඩක් දැනෙන්නේ කොහොමද? මේ භාවනාව දැන් තාම මේ පරමාර්ථ වශයෙන් දැකපු නැති පුද්ගලයෙක්නේ භාවනා කරන්න පටන් ගන්න. එතකොට ඔහු ඒ දකින්නේ මේ තමන්ගේ ශරීරය තුල තියෙන මේ සෙලවීම් වශයෙන් හෝ වේගවත් වශයෙන් ගමන් කිරීම වශයෙන් හෝ එහෙම නැත්නම් ශරීරයේ පිපෙන ස්වභාවයන් වශයෙන් තියෙන කොටසක් හැටියට තමයි මේ මුලදී මේ වායෝ ධාතුව ග්‍රහණය කරන්න මේ ධාතු මනසිකාරයේදී උත්සාහ කරන්නේ. ඉතින් මේ වායෝ ධාතුව ආකාර 6ක් හැටියට දකින්න කියලා මේ ධාතු මනසිකාරයේදී තියෙනවා. මොකද්ද? උද්ධංගම වාත, අධෝගම වාත, කුච්චිසියා වාත, කොට්ටාස වාත, අංග මංගානුසාරී වාතා සහ අස්සාසෝ පස්සාසෝ වාතා කියලා වාත කොටස් 6ක් තියෙනවා. ඉතින් මොකද්ද පින්වත්නි උද්ධංගම වාත කියලා කියන්නේ? ඉතින් දැන් මේ අපිට ඉක්ක වැටෙනකොට එහෙම නැත්නම් වමනයට එනකොට ඊට පස්සේ කිවිසුම් යද්දී ඔය ආදි වශයෙන් ඇඟේ මේ පහළ ඉඳලා උඩ පැත්තට එන වාත තමයි උද්ධංගම වාත කියලා කියන්නේ. ඉතින් ඒකටම විරුද්ධ වාත තමයි අධෝගම වාත කියලා කියන්නේ. මල මුත්‍රා පිට කිරීම ඒ ආදි වශයෙන් එහෙම නැත්නම් පිත් සෙම් සොටු ආදී ඇඟෙන් පිටතට පිට කිරීම වශයෙන් මේ දුර්ගන්ධයන් පිට කරන යටට බස්සවන වාත තමයි අධෝගම වාත කියලා කියන්නේ. ඉතින් කුච්චිසියා වාත කියලා කියන්නේ පින්නද්දි මේ බඩවැල් වල පිටත තියනවා කියලා සඳහන් වෙනවා වාතයක්. එතකොට බඩවැල් වල පිටත තියෙන වාතයට සමා කුච්චිසියා වාත කියලා කියන්නේ. ඒ වගේම කොට්ටාසයා වාත කියලා කියන්නේ බඩවැල් ඇතුලේ තියෙන වාතයට තමයි කොට්ටාසයා වාත කියලා කියන්නේ. ඒ වගේම මේ අපි දන්නවා දැන් මේ වෙනකොට මේ අර කාය විඤ්ඤාප්තිය යටතේ මේ ශරීරයේ සලවන්නේ මේ විඤ්ඤාප්ති රූප මගින් ඇති කරපු මේ වාතය මගින් කියලා තියෙනවා. එතකොට මේ අංගමංග නුසාරි වාතා කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේ ශරීරය එක එක අතට සෙලවීම කරන්නේ මේ අංගමංගානුසාරී වාතයි. ඒ කියන්නේ මෙතනදි කියන ආකාරයට මෙතන දමනි ආනුසාරයෙන් සකල ශරීරයේ අංග ප්‍රත්‍යංග අනුසාරයෙන් පැතිරී අතපය දික් කිරීම, වක් කිරීම, ඉදිරි බැලීම්, අවට බැලීම්, නැගී සිටීම ආදී සිදු කරන්නේ මේ අංගමංගානුසාරී වාතය මගින් තමයි. ඊට පස්සේ මේ අන්තිමේදී සඳහන් වෙනවා මේ අස්සාසෝ පස්සාසෝ ඒ කියන්නේ අපි කියන්නේ ආස්වාස ප්‍රාස්වාස එහෙම නැත්නම් හුස්ම ගැනීම සහ පිට කිරීම වාතයේ තමයි මේ ධාතු මනසිකාරයේ හැටියට ගන්න තවත් එක්තරා අජ්ජත්තික වායෝ ධාතු කොටාසයක්. ඉතින් මේකෙදිත් මේ හරි සුන්දර දෙයක් මේවත් අර කියනවා වගේම වෙන වෙනම සිතලා බලන්න ඕන.
ඉතින් ඔක්කොම විස්තර කරන්න බෑ ඒ වුණාට මේ පස්සේ තම තමන් වෙන වෙනම ඒ ගැන හොයලා බලන්න. ඉතින් මේකී සතර මුලකී සතර මේ මුලදී කියපු උද්දංගම වාත, අදෝගම වාත, කුච්චිෂයා වාත සහ කොට්ටාස වාත කියන හතරම කර්මාදී චතු සමුට්ටානිකයි. ඒ කියන්නේ අර අපි කියපු කර්ම ආදී වශයෙන් කියපු හේතු හතර නිසාම ඇති වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ අංගමංගානුසාරී සහ ආස්වාස ප්‍රාස්වාස කියන වාතය චිත්ත සමුට්ටානිකයි කියලා කියනවා. ඉතින් මේක හරිම වැදගත් දෙයක්. වෙනම හිතනවා නම් අතිශයින්ම දේවල් හිතන්න පුළුවන් තරම් දෙයක්. අපි දැන් මේ හොඳටම දන්නවා මේ ඇඟ ශරීරයේ අතපය හොලවන්නේ තනිකර චිත්තයෙන් ඇති කරන වාතයන්ගෙන්. ඒ වගේම මේ ආශ්වාස ප්‍රාශ්වාසය පවා ඇති කරන්නේ මේ චිත්තේ නිසා. චිත්තේ ඇතිවෙන බලපෑමෙන් තමයි මේ ආශ්වාස ප්‍රාශ්වාස වාතය ඇති කරන්නේ. ඒක නිසා තමයි පින්වත්නි හුස්ම ගන්න බැරි නම් ජීවත් වෙන්න බැරි වෙන්නේ. මොකද මේ හිත මේ මනුෂ්‍ය ශරීරයක් ගැන මේ විශේෂයෙන් මෙතනදී කියලා තියෙන්නේ හිත පවතින තාක්කල් ආශ්වාස ප්‍රාශ්වාසය අවශ්‍යම වෙනවා. ඉතින් ආශ්වාස ප්‍රාශ්වාසය කරන්න බැරි වුණු වෙලාවක එහෙම කරන්න බැරි අවස්ථා ඊටාම සුළු ගණනක් තියෙනවා මේ බුදුදහමේදී මේ භාවනා කරගෙන යද්දී ඒක ඉතා ඉහළ අවස්ථා තියෙනවා ආශ්වාස ප්‍රාශ්වාස නොකර ජීවත් වෙන්න පුළුවන්. ඒ ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මේ අවස්ථාවලදී සිතේ තියෙන තැම්පත් බව නිසා සිතට ආශ්වාස ප්‍රාශ්වාස පවා නොකර ඉන්න තරම් පුළුවන් බවක් තියෙනවා. පවතින්න පුළුවන් බවක් තියෙනවා. එහෙම නැත්නම් සිත පවතින්න හැම වෙලාවෙම ආශ්වාස ප්‍රාශ්වාසය අත්‍යවශ්‍යයි. ඉතින් මේ අවසානයේට සඳහන් කරපු මේ අංගමංගානුසාරී වාත සහ ආශ්වාස ප්‍රාශ්වාස කියන වාතයට ඇති වෙන්නේ හැම වෙලාවෙදිම මේ චිත්තේ නිසා බව සඳහන් වෙනවා. ඉතින් ඊළඟට මේ පොඩ්ඩක් තවත් මෙතන ඉඳන් ඉතින් මේ ආකාරයට තමයි මේ ධාතු මනසිකාරයේදී මේ අපි මේ සඳහන් කරපු මේ ආකාර 42ට අපි බලනවා. දැන් මුලදී සඳහන් කරපු අර දෙතිස් කුණුපේ හැටියටත් මෙතන තේජෝ ධාතු 4ක් සහ වායු ධාතු 6ක් හැටියට ඔක්කොම 42ක් තියෙනවා පින්වත්නි. ඉතින් මේ භාවනා ක්‍රමේ වෙනම සාකච්ඡා කරගෙන යන එක ඒ වෙනම ඊටා දීර්ඝ විෂයක්. ඒක සාකච්ඡා කරද්දී මේ භාවනාව කොහොමද කරන්නේ? එතකොට මුලදී මේ භාවනාව ඔක්කොම මේ 42ම මෙනෙහි කරලා ඊට පස්සේ Tamanට එකක් වැටහුණාට පස්සේ ඒ වැටහුණු එක දිගේ විශේෂයෙන් භාවනා කරගෙන ගියාම ඒ තියෙන ඒ ප්‍රඥප්ති ස්වභාවය නැති වෙලා ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතනවා අර කලින් කතා කරා වගේම කෙස් කියන ස්වභාවය නැති වෙලා ඊට පස්සේ කෙස්වල තියෙන ඒ ධාතු රූප කලාප පේන්න පටන් ගන්නවා. එතකොට ඒ රූප කලාප පෙන්වුනාට පස්සේ ඉතින් දැන් මෙතනදී ඒ රූප කලාප එක එක වශයෙන් දැකලා අවසාන වශයෙන් තව ඊට වඩා සංකීර්ණ රූප බලමින් හදවතේ තියෙන රූප කලාප බලමින් ඊට පස්සේ හදවත මත හිත පවතිනවා කියලා බලලා ඊට පස්සේ නාම රූප වෙන වෙනම දකිමින් ඔය ආදි වශයෙන් නාම රූප විග්‍රහ කරලා දැකලා නාම රූප වෙන වෙනම පවතිනවා කියලා දැකලා තමන්ගේ දිට්ඨිය සත්වයක් කියලා නෑ කියන සත්වයක් කියලා ඉන්නවා කියන දිට්ඨිය නැති කරලා දානවා. ඒක තමයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. ඒක දිට්ඨි විසුද්ධිය නැති කරලා තමයි ඊළඟ පියවරට යන්නේ. ඒ ආදි වශයෙන් තමයි මේ ධාතු මනසිකාරය තුළින් විදර්ශනාවට යන්නේ. ඉතින් ඒක වෙනම තමන් තවදුරටත් අධ්‍යයනය කරන්න කියලා ආරාධනා කරමින් ඉතින් මේ ආකාරයට තමයි මේ අපි ඉගෙන ගන්න පරමාර්ථ ධර්ම තමන්ගේ ජීවිතයට සහ භාවනාවට ගලපා ගන්න කියන දේ තමයි අපි මෙතනදී විශේෂයෙන් දක්වන්න උත්සාහ කරේ. ඉතින් තවදුරටත් ඉදිරියට යනවා නම් තවත් ඉතින් මේ මෙතනදී ඉඳන් ඉදිරියට නම් තියෙන්නේ මේ අපි මේ දැනට දැනගත්තු දේවල් වල මේ බොහෝ දුරට දැක්වෙන මේ අద్භූත කාරණා කීපයක් මේ හොයාගන්න අපිට හැකි වුණා. ඉතින් මේවා මේ සමහර විට පළවෙනි වතාවට වෙන්න දකින්න අහන්නත් ඇති සමහර පින්නතුන්ට. ඉතින් දැන් මේ ශරීරයේ මේ සුණු වශයෙන් දකින්නවා කියලා ධර්මයේ එක තැනක සඳහන් වෙනවා. මේ මොකද්ද මේ සුණු වශයෙන් දකින්නවා කියලා කියන්නේ? අපි මේ වෙනකොට කතා කරා මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් තමයි සියලුම මේ රූප ධර්ම මූලික කරගෙන තමයි සියලුම රූප ධර්ම ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ මිනිස් ශරීරයක තියෙන
මේ පඨවි ආපෝ තේජෝ වායෝ ගැන මේ කුඩා සඳහන් කිරීමක් තමයි පින්නත් මෙතනදී මේ සඳහන් වෙන්නේ. ඉතින් මේකත් මේ මූලාශ්‍රය දැක්වෙනවා මේ පස්සේ කියවලා බලන්න. ඉතින් මෙතන මේ ද්‍රෝණියක් ගැන සඳහන් වෙන නිසා අපි මේ ද්‍රෝණිය ගැන මුලදී කියන්නම්. මේ ද්‍රෝණියක් කියලා කියන්නේ පින්නත් ප්‍රකෘති පුරුෂයගේ මේ මිටක් අතින් ගන්ත මිටක්. ඒ වගේ මිටි 4කට එක පතක් කියලා කියනවා. ප්‍රකෘති පුරුෂයගේ මිටි 4ක් එක පතෙකි. එතකොට ඒ වගේ පත් 4ක් නැලියකි. ඒ නැලි 16ක් එහෙම නැත්නම් 16ක් තමයි ද්‍රෝණියක් කියලා කියන්නේ. එතකොට මේක තමයි මේ ද්‍රෝණිය කියන ප්‍රමාණය. ඉතින් දැන් මේ ද්‍රෝණිය ගැන දැනගත්තට පස්සේ මේ අපේ ශරීරය ගැන කියන කතාව බලන්න. සුණු වශයෙන් ආරෝහ පරිණාහ විසින් මධ්‍යම ප්‍රමාණ වූ ශරීරයක ලැබෙන සුණු විසුණු වී පරමාණු බවට ගියා වූ ධාතුන් ද්‍රෝණියක් පමණ වේ. පඨවි ධාතුව ද්‍රෝණියක් පමණ වේ. ඒ කියන්නේ පින්නත් මේ හොඳ ආරෝහ පරිණාහ පුරුෂයෙක්ගේ ශරීරය මේ පරමාණු බවට පත් වුණාම මෙතන මේ පරමාණු කියලා කියන්නේ මේ අපි නවීන විද්‍යාවේදී ඉගෙන ගන්න පරමාණු නෙමෙයි. මේ පරමාණු කියන්නේ මොකක්ද කියලා මෙන්න මෙතන විස්තර කරලා තියෙනවා. අපි පස්සෙමු එතනට. මේ ඊටාම පොඩි මිනුම් ක්‍රමයක්. ඒ කියන්නේ ඇහැටවත් පේන්නේ නැති තරම් පොඩියට මේ ශරීරයේ සුණු විසුණු වෙලා පරමාණු බවට පත් වුණොත් ඒකේ තියෙන පඨවි ධාතුව මේ ද්‍රෝණියක් පමණ ප්‍රමාණයක් තමයි වෙන්නේ කියලා කියන්නේ. ඉතින් මේ ද්‍රෝණියක් විතර පඨවි ධාතුවට එයින් අඩක්. ඒ කියන්නේ ද්‍රෝණියකින් භාගයක් පමණ වූ ආපෝ ධාතුව. දැන් අපි දන්නවා ආපෝ ධාතුව කියලා කියන්නේ මේ ඇලෙන වැగిරෙන ගතිය. අපි මේ වෙනකොට හොඳටම දන්නවා. එතකොට ඒකෙන් අඩක් පමණ වූ ආපෝ ධාතුවෙන් ඒ නොවිසරී සිටිනසේ හාත්පසින් බැඳ පිඩු කොට ගන්නා ලද්දේ වේ. එතකොට දැන් මේ මොකද්ද මේ වෙන්නේ? මේ පඨවි ධාතුව අපි කතා කරා හරියට මේ පඨවි ධාතුව කියන්නේ මේ නිකන් පිටි ගොඩක් වගේ. එහෙම නැත්නම් අලු ගොඩක් වගේ. දැන් අලු ගොඩක් මේ අරගෙන බිම ගැහුවොත් ඒක හැමතැනටම විසිරිලා යනවනේ. නැත්නම් පිටි ගොඩක් අරගෙන බිම දැම්මොත් ඒක හැමතැනටම විසිරිලා යනවනේ. ඒ වගේ දැන් මේ ද්‍රෝණියක් විතර තියෙන පඨවි ධාතුව එකට විසිරිලා යන්න වෙන්නේ නැතුව මේ ඇලිලා තියාගෙන ඉන්නේ මේ ආපෝ ධාතුවෙන් කියලා කියන්නේ. එතකොට ආපෝ ධාතුවේ ප්‍රමාණය කොච්චරද? මේ ද්‍රෝණි භාගයක්. එතකොට මේ පඨවි ධාතුවේ ද්‍රෝණියක් පමණ වූ පඨවි ධාතුව එතකොට ඒකෙන් අඩක් පමණ වූ ආපෝ ධාතුවෙන් එහෙම විසිරිලා යන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා. ඒ ආපෝ ධාතුවෙන් තෙත්වීමට හෝ වැగిරීමට යන නොයනසේ තේජෝ ධාතුවෙන් රක්නා ලද්දේ වේ. එතකොට මේ තේජෝ ධාතුවෙන් කරන්නේ මොකද්ද? මේදී මේ රකින්නවා පින්නත්. මොකද මේ රකින්නවා කියලා කියන්නේ ඒක මේ පාලනය කරනවා කියන දේ පින්නත්. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ඒක පාලනය කරනවා කියලා කියන්නේ මේ තේජෝ ධාතුව කියන්නේ හරි ප්‍රබල පරමාර්ථ ධර්මයක්. දැන් ওই තේජෝ ධාතුවෙන් පින්නත් අපි කලිනුත් කතා කරා වගේ දැන් අර ආප්ප මිශ්‍රණයක් ගත්තාම මේ ආප්ප මිශ්‍රණයේ තාච්චියකට දාපුවාම මුලදී මේක දියාරුයි. එතකොට ඒක තවත් රත් කරද්දී ඒක අර ලස්සනට ආප්පයක් වෙලා එනවා. එතකොට දැන් මේ මුලදී ආප්ප මිශ්‍රණය පාලනය කරේ මොකෙන්ද? මේ තේජෝ ධාතුවෙන්. ඒ ආප්ප මිශ්‍රණය පාලනය කරලා තමයි ඒක අර ලස්සන ආප්පයක් කරේ. ඒක රැක්කේ. එහෙම නැත්නම් ඒකට යන්න දෙන්නේ නැතුව ඒක මිය යන්න දෙන්නේ නැතුව මුලදී ඒක රකින්නෙත් තේජෝ ධාතුවෙන්ම තමයි. පස්සේ රත් කිරීම වැඩි වුණාට පස්සේ මේක ජීර්ණය කරලා විනාශ කරලා දාන්නේ තේජෝ ධාතුවෙන්ම තමයි. ඉතින් ඒක තමයි මෙතනදී මේ කියන්නේ මේ ආපෝ ධාතුවෙන් තෙත්වීමට හා වැగిරීමට නොයනසේ තේජෝ ධාතුවේ රක්නා ලද්දේ වේ. එතකොට මෙහෙම මේ පඨවියෙන් පඨවිය තිබුණාම පඨවිය වැగిරීමට යන්න දෙන්නේ නැහැ. මේ ආපෝ ධාතුවෙන් ඊට පස්සේ ඒක රකින්නවා තේජෝ ධාතුවේ. එතකොට මේ විදිහට තියෙන මේ පිණ්ඩය එහෙම නැත්නම් ගුලියක් කියලා හිතුවොත් ඒ පිණ්ඩයේ සංඝාත වශයෙන් අතිශයින් පුරවන ලද්දේ වෙයි. එතකොට මේක මේ වාතයෙන් තමයි මේක හරියට මේ හෙන පුම්බල අර දේහධාරී ලොකු මිනිස්සයා බවට පත් වෙන්නේ. මේක මේ වාතයෙන් පිරුණාට පස්සේ. එතකොට අර ද්‍රෝණයක් පමණ වූ මේ ගුලිය වගේ එක මේ වාතය නිසා හොඳට පිරීලා අර සම්පූර්ණ මිනිහෙක් වගේ ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේක මුල ඉඳන්ම මේ පින්නතුන් මේ සාකච්ඡාවට සහභාගී වෙලා හිටපු ඉඳන් දැන් මේ කියන කතාව හොඳට තේරෙනවා ඇති. අපි දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ගැන හොඳට කතා කරා.
ඉතින් ඒක නිසා දැන් මේක අතිශයින් පුරවලා හොඳ පිරුණු මිනිහෙක් බවට පත් වෙලා වගේ පේනවා. ඉතින් මේ ආදි වශයෙන් සියුම් වූ රජස් වූ පටවි ධාතුව. ඒ පටවි ධාතුව මොන වගේද? සියුම් වූ රජස් වූ, ඒ කියන්නේ දූවිලි වගේ වූ පටවි ධාතුව නොවිසිරෙනසේ නොවිහිදෙනසේ හාත්පසින් බැඳීමය. ඒ කියන්නේ බැඳිලා තියෙනවා හාත්පසින්ම ආපෝ ධාතුව විසින් පැසීමය. පැසෙනවා. ඒ කියන්නේ අර කලින් කතාව කරා වගේ මේ තේජෝ ධාතුවෙන් පැසි පැසී තමයි තියෙන්නේ. මේක හැම වෙලාවෙම මේ රත් වෙවි තමයි තියාගෙන ඉන්නේ. සැලීම කරන්නේ වායෝ ධාතුවෙන් පුම්බලා සැලිනවා. යන කෘත්‍ය ඇති ආපෝ තේජෝ වායෝ. එතකොට ආපෝ තේජෝ වායෝ වලින් මේ කාරණා තුන කරනවා. ධාතුන්ගෙන් උපකාර ලැබ සෙනෙහෙන් තෙමන ලද තේජසින් මුහු කරවන ලදව. එතකොට මේකෙන් මේක හොඳට මුහු කරලා හොඳට තේජසෙන් පෙන්නලා ඒ වාතයෙන් හම්බන ලද වාතයෙන් පුම්බලා පිට සුන්නක්සේ පිඩු වී ඉතින් හොඳට පිඩු වෙලා ඝන වී ස්ත්‍රී පුරුෂ ලිංගාදීන් විසින් නන්නයුරෙන් ගත යුතු බවට පැමිණේ. එතකොට මේක මේ ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් අපි දකිනවා කියන දේ තමයි මෙතන මේ සඳහන් වෙන්නේ. එසේම කුඩා මහත් දිග කොට ස්ථිර තද යන ස්වභාවද පහළ කරන්නේ. ඉතින් ඒ වගේම මේ ඇඟේ ශරීරයේ තැන් තැන් වල තද තැන් තියෙනවා, මෘදු තැන් තියෙනවා, සියුම් තැන් තියෙනවා. ඒ තැන් පහළ කරන්නේ මේ ආපෝ පඨවි ආපෝ තේජෝ වායුම තමයි. ඉතින් මෙතනදී මේ සඳහන් කරන්න පින්නන්නේ මේ සුණු වශයෙන් ගන්න කියලා මේ තියෙන්නේ මේක මේ කුඩා කුඩා වලට කැටි කරලා ගත්තාම මේකේ හරය ඇත්තටම තියෙන්නේ පඨවි ධාතුව ද්‍රෝණ 1යි. එහෙම නැත්නම් ආපෝ ධාතුව ද්‍රෝණ භාගයයි. ওই දෙකෙන් කරපු හරියට අර පිටිගුලිය වගේ එක වාතයෙන් පුම්බලා තමයි මේ පුරුෂයන් ස්ත්‍රීන් වශයෙන් පෙන්වන්නේ කියන දේ තමයි දැන් මෙතන මේ සුණු වශයෙන් දැක්වෙනවා කියලා කියන්නේ. ඉතින් දැන් මෙතන මේ පරමාණුව කියන දේ විස්තර කරලා තියෙනවා. මේක පස්සේ කියවලා බලන්න තේරෙනවා. මේ අඟලකින් 8න් එකක් යවයෙක්ය. අඟලකින් 8න් එකක් කියලා යවයක් අඟලක් කියන දේ අපි දන්න නිසා මෙතන ඉඳන් දිගටම කියවපුවාම මේක තේරෙනවා. ඉතින් මේ ආකාරයෙන් 8න් එකක් වශයෙන් අවසානයෙන් එන ඊටා කුඩා මිම්ම තමයි පරමාණුවක් කියලා කියන්නේ. ඉතින් මේ පරමාණුව කියන එක මසසට විශේෂ අපේ ඇහැට පේන්නේ නැහැ. දිවසටම තමයි පේන්නේ කියලා මෙතනදී සඳහන් වෙනවා. ඉතින් මෙතන මේ ශරීරයේ සුණු වශයෙන් ගන්න කියන එකේ ඉතුරු කොටසත් මෙහිම තියෙනවා. ඉතින් මෙහි වූ කලී දියාරු බවට ගියා වූ ආපෝ ධාතුවද පඨවි ධාතු ආදී වශයෙන් හාත්පස එක්කොට බැඳ තියාගන්නවා තේජසින් රැකෙනවා. තේජසින් කාගේ තේජසින්ද රැකෙන්නේ? තේජෝ ධාතුවේ තේජසින් රැකෙනවා වාතයෙන් පුම්බනවා. ඇතුළතින් පිටත හෝ පිටතින් ඇතුළතට හෝ යා නොදී නවත්වනවා. එහින් නොවැගිරී වහනය නොවි පින පිනා සිටින බව දැක්වෙනවා. ඉතින් ඒ වගේම මේ ආහාරාදී වශයෙන් මේක මේ පැසවනවා. ඉතින් මේකත් හරි අපූර්ව කාරණයක් පින්වත්නි. මේ අපේ ශරීරයේ හරියට මේ පැසව තමයි තියෙන්නේ. දැන් මේ අපිට අපේ ශරීරයේ මේ උෂ්ණත්වය හරියට දැන් කිරි හොද්දක් එක දිගටම ලිපක් උඩ තියලා එක දිගටම ගින්දර දාලා තිබ්බොත් මොනවා වෙයිද කියලා දැන් මේ පින්නතුන්ම හිතලා බලන්න. එතකොට කිරි හොද්ද පිලුණු වෙන්නේ නැහනේ. එතකොට හැමදාම කිරි හොද්ද ලිප උඩ තියලා හැඳි ගා හිටියොත් මුලදි කිරි හොද්දේ වර්ණය හොඳට තිබිලා පහු වෙද්දී ඒ කිරි හොද්ද ඊටාම දුර්වර්ණ වෙලා නැති වෙලා යනවා වගේ මේ අපේ ශරීරයත් හැම දිගටම පැසව තමයි තියෙන්නේ. ඉතින් මේ ආහාර පාන ආදීන් පැසවන ප්‍රකෘති උෂ්ණත්වයේද ඔය ආදී වශයෙන් මේ ශරීරයත් මේ මුලදී වර්ණ සම්පත්තිය එහෙම දක්වමින් තිබිලා පස්සේ ඒ දේ නැති වෙලා යන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් කර්මජ උපස්තම්භක කොට ඇති චිත්ත ප්‍රසාද කරන කොටක ශරීර වර්ණ සම්පatti තේජෝ ධාතුව විශේෂ ප්‍රත්‍ය වේ. උතු ආහාර සමුත්ථාන රූපයට ඒ විශේෂ වීමේ කිනු කිම. ඒ කියලා කියන්නේ පින්නත් මේ කර්මය නිසා උපස්තම්භක කොට ඇති චිත්තද ප්‍රසාර කාරණා කොට ශරීර වර්ණ සම්පත්තියට. ඒ කියන්නේ ශරීර වර්ණය ඇති වෙන්න කර්මය බලපානවා. ඒ වගේම සිත බලපානවා. මේ සිතයි කර්මයයි නිසා ඇති වෙන ශරීර වර්ණ සම්පත්තියට අනිවාර්යයෙන්ම තේජෝ ධාතුව උදව් වෙනවා. එතකොට තේජෝ ධාතුව උදව් වෙන හින්දා තමයි ශරීර වර්ණ සම්පත්තිය ඇති වෙන්නේ කියලා මෙතන මේ කියන්නේ මේ කාරණය. ඉතින් උතු ආහාර සමුට්ටාන රූපයට ඒ විශේෂ වෙන කිම. ඒ කියන්නේ ඍතුව නිසා සහ
ආහාරය නිසා ඇතිවෙන රූපයටත් මේ තේජෝ ධාතුව උදව් වෙනවා කියන එක කියන්න ඕනේ නෑ නේද කියන දේ තමයි මෙතනදී මේ කියන්නේ. ඉතින් මේක පින්නත් කෙලින්ම මේ මූලාශ්‍රයකින් ගත්තු කොටසක්. ඉතින් ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න මේ අපි කලින් පෙන්නපු මූලාශ්‍රය මෙන්න මෙතන කියවලා බලන්න. මේකේ මේ කොටස මේ ආකාරයටම තියෙනවා. ඉතින් දැන් මෙතනදී සඳහන් වෙන්නේ එයින්ම පැසවෙන ලද මේ සිරුර කුණු වීමට නොමැපෙන්නේ. එතකොට මේ අපේ ශරීරය කුණු වෙන්න දෙන්නේ නැත්තේ ඇයි? මේ ශරීරයේ උණුසුම් බව තියෙන නිසාම තමයි. ඒක තමයි පින්නත් දැන් මේ අපි මැරිච්ච ගාම්ම උණුසුම නැති වෙච්ච ගාම්ම මේ කුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ඒකත් විශේෂ කාරණයක්. ඉතින් මේ සිරුරේ සෙසු භූතාත්‍රයේ සෙලවීමට හා හැම්මීමට පමිනෙන්නේ වායෝ ධාතුව නිසායි. පඨවි ධාතුවේ පිහිටා ආපෝ ධාතුවෙන් සංග්‍රහ ලැබ තේජෝ ධාතුවෙන් ආරක්ෂා කරන ලැබ මේ සිරුර විත්තම්බනේ එහෙම නැත්නම් පිරවීම හැම්මීම කරයි. එතකොට දැන් මේ හැම කාරණයක්ම මේ පින්නතුන්ට අපි මේ පොඩි උදාහරණ වශයෙන් වගේ තමයි මේක දැක්කුවේ. මේ හැම කාරණයක්ම වෙන වෙනම විග්‍රහ කර විස්තර කරන්න යනවා නම් අතිශයින්ම දීර්ඝ කාලයක් යනවා. ඒ වුණාට අපි බලාපොරොත්තු වෙනවා මේ කතා කරපු කාරණාත් එක්ක මේවා ඊටාම හොඳට මේ වෙනකොට කියවලා තේරුම් ගන්න පුළුවන් වෙනවා ඇති කියලා. ඉතින් දැන් මෙතනත් බලන්න එයින්ම හැමුණු මේ සිරුර බිම නොහෙයි. ඍජුව සිටි අනෙක් වායෝ ධාතුවෙන් පහරන ලද මේ කය යාම් ඉඳින් සිටීම් නිදීම් ඉරව් විඤ්ඤාප්ති දක්වා යත්පා හකුලුවයි දික් කරයි ලෙලවයි. ඉතින් පින්නත් දැන් මේකෙන් මේ පිම්බුණු සිරුර යන්නේ එන්නේ බිමට වැටෙන්නේ නැතුව තියෙන්නේ ඇයි? ඒ තියෙන්නෙත් පින්නත්නේ අර වායෝ ධාතුව හින්දාම තමයි. මේ වායෝ ධාතුව නැති වෙච්ච ගාම්ම මේ සිරුර බිමට ඇදගෙන වැටෙනවා. ඒ වායෝ ධාතුවෙන්ම තමයි මේ සිරුර කෙලින් කරලා තියන්නේ. ඉතින් හරියට මේ ශරීරය මේ ස්ත්‍රී පුරුෂ භාවයෙන් බාලයන් රවටන මායා රූපයක් වැනි මේ සිරුර හරියට සූත්‍ර බලයෙන් පවත්නා යන්ත්‍රයක්සේ චිත්ත බලයෙන් ධාතුමය යන්ත්‍රය පවත්වන්නේ. මේක හරිම රසවත් කාරණයක්. අපි තව ස්ලයිඩ් 5ක් විතර තියාගත්තා. ඒ වුණාට විස්තර කරන්න අද දවසේ කාලේ නැහැ. අපි ඒක නිසා ඊළඟ දවසටත් මේක දීර්ඝ කරමු. මොකද මේ ගැන කතා කිරීමම මේ තව තවත් ප්‍රඥාව ඇති කරන්න කාරණයක්. ඉතින් මේ ශරීරයත් හරියට මේ ස්ත්‍රී පුරුෂ භාවයෙන් තියෙන මේ ශරීරය හරියට මේ යන්ත්‍රයකින් වැඩ කරන සූත්‍ර බලයෙන් වැඩ කරන සූත්‍ර බලයෙන් පවත්නා යන්ත්‍රයක්සේ චිත්ත බලයෙන්ම ධාතුමය යන්ත්‍රය පවතින්නේ. එතකොට හිතින්ම තමයි මේ ධාතුමය යන්ත්‍රය තියාගෙන ඉන්නේ කියලා තමයි මෙතනදී මේ සඳහන් වෙන්නේ. ඉතින් මේක තමයි මේ ශරීරයේ සුණු වශයෙන් දකින්නවා කියලා කියන්නේ. මොකද්ද සුණු වශයෙන් දකිද්දි මේ එක එක ධාතු වලින් මොන දේද කරන්න කියන දේ අවබෝධ කරගත යුතුයි. ඉතින් පින්වත්නි මේ කාරණයක් සාකච්ඡා කිරීමත් එක්කම අපි මේ අදට සාකච්ඡාව අවසන් කරනවා. ඉතින් තවදුරටත් මේ කොටස් කිහිපයක් තිබුණා. ඉතින් මේ ගැනත් අපි සාකච්ඡා කරන්න ඕන. මොකද මෙතනදිත් මේ තව රසවත් කාරණා කිහිපයක්ම අපිට සාකච්ඡා කරන්න අදහස් කරනවා. මේ බුදුදහමේ තියෙන මේ කාරණත් සාකච්ඡා කිරීමෙන් අනතුරුවම අපි මේ රූප විස්තරය ඊළඟ සතියේම අවසන් කරන්න බලාපොරොත්තු වෙන අතරම අදට ඉතින් මේ සාකච්ඡාව මෙතනදී නවත්තන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සාකච්ඡාවට අද දින සහභාගී වූ සියලු දෙනාටම මේ සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් ලැබුණු පුණ්‍යානුමෝදනාව සිදු කරමින්ම සියලු දෙනාටම මෙය නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අද දින අපි මේ සාකච්ඡාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.